අපි එදා බොයිල් නියමය කතා කරා, චාල්ස් නියමය කතා කරා, සංයුක්ත වායු සමීකරණය කතා කරා. ඊට පස්සේ අපිට එතනින් එහාට අද කතා කරන්න තියෙනවා PV සමානයි nRT සහ PV සමාන mRT කියලා සමීකරණ දෙකක් තියෙනවා. ඒ දෙක කොහොමද ව්‍යුත්පන්න කරන්න කියලා. හරි? එහෙනම් ලියන්න මෙන්න මේ විදිහට අද දිනේ දාලා මාතෘකාව ලියන්න. සංයුක්ත වායු සමීකරණය භාවිතයෙන් සංයුක්ත වායු සමීකරණය භාවිතයෙන් PV සමානයි mRT හා simple M simple R capital T. PV සමානයි mRT හා PV සමානයි nRT. PV සමානයි mRT හා PV සමානයි nRT ව්‍යුත්පන්න කිරීම. PV සමාන mRT හා PV සමාන nRT ව්‍යුත්පන්න කිරීම. හරි? හරි බලමු. අපි ඉස්සෙල්ලාම මෙන්න මේ PV සමාන mRT කියන එක ව්‍යුත්පන්න කරන්න හදන්නේ. මේක ඉස්සෙල්ලාම අපි කතා කරනවා. දැන් අපි දන්නවා සංයුක්ත වායු සමීකරණයෙන් පුතේ PV බෙදීම T සමානයි K කියලා එනවා. සඳහා නියතය වායුවේ ඒකක ස්කන්ධයක් සඳහා නියතය මම ගන්නවා සිම්පල් R කියලා. හරි? ඒකක ස්කන්ධයක් සඳහා නියතය සිම්පල් R කියලා ගන්නවා. අඹ ගෙඩියක මිල දන්නව නම් 10ක හොයන්න 10න් වැඩි. එහෙනම් ඒකක ස්කන්ධයක දන්නවා. දැන් මෙතන තියෙන ස්කන්ධය හොයන්න. ඒ කියන්නේ ඒකක ස්කන්ධ නෝනම් M ස්කන්ධයක් සඳහා නියතය හොයන්න මේක M ගෙන් නෝ. එහෙනම් ඒකක ස්කන්ධයක් සඳහා නියතය මුළු ස්කන්ධයෙන් වැඩි කරපුවම අදාළ නියතය එනවා. හරි? අපි ලියමු මෙහෙම. ලියන්න මෙහෙම. සංයුක්ත වායු සමීකරණයෙන් PV බෙදීම T සමානයි. සංයුක්ත වායු සමීකරණයෙන් PV බෙදීම T සමානයි K. හරි. ඒකක ස්කන්ධයක් සඳහා නියතය සිම්පල් R නම් ඒකක ස්කන්ධයක් සඳහා නියතය සිම්පල් R නම් සිම්පල් M ස්කන්ධයක් සඳහා නියතය M. ඒකක ස්කන්ධයක් සඳහා නියතය සිම්පල් R නම් M ස්කන්ධයක් සඳහා නියතය MR වේ. M ස්කන්ධයක් සඳහා නියතය MR වේ. එනම් K සමානයි MR. K සමානයි MR. අයත් මම පැහැදිලි කරන්නම් ඒක ඒකක ස්කන්ධයක් සඳහා නියතය R නම් M ස්කන්ධයක් සඳහා නියතය MR වේ. එනම් K සමානයි MR. ආදේශ කරන්න පුතේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙහෙම PV බෙදීම T. පහලින් ලියන්න මෙහෙම PV බෙදීම T. දැන් K වලට අපිට ගන්න පුළුවන් MR කියලා. එහෙනම් උතනින් අපිට එනවා පහලින් ලියන්න PV සමානයි MRT කියලා. එතන ඔප්පු කිරීමක් තියෙන්නේ PV සමානයි MRT කියලා එනවා. ඔක කොටු කරගන්න. සිම්පල් R කියන්නේ ඒකක ස්කන්ධයක් සඳහා නියතය. ඊළඟට මම ගන්නවා මෙහෙම අපි දන්නවා PV බෙදීම T සමානයි K සංයුක්ත වායු සමීකරණයෙන් මම ගන්නවා ඒකක මූලයක් සඳහා නියතේ R. ඒකක මූලයක් සඳහා මූල එකක් සඳහා නියතේ කැපිටල් R කියලා ගන්නවා. හරි ලියන්න එහෙනම් මෙහෙම පහලින් ලියන්න
වායුවේ ඒකක මවුලයක් සඳහා නියතය වායුවේ ඒකක මවුලයක් සඳහා නියතය R නම් වායුවේ ඒකක මවුලයක් සඳහා නියතය කැපිටල් R නම් මවුල එකක් සඳහා නියතය කැපිටල් R එහෙනම් මවුල ගානක් සඳහා නියතය අපිට ගන්න පුළුවන් NR කියලා. ඒකක මවුලයක් සඳහා නියතය කැපිටල් R නම් මවුල n ගණනක් සඳහා නියතය NR වේ. මවුල n ගණනක් සඳහා නියතය NR වේ. හරි? මවුල n ගණනක් සඳහා නියතය NR වේ. එහෙනම් අපිට ගන්න පුළුවන් එනම් දැන් ඒ නියතය තමයි මේක තියෙන්නේ. K සමානයි NR ආදේශ කරන්න PV බෙදීම T සමානයි NR. එහෙනම් අපිට ලියන්න පුළුවන් පුතේ PV සමානයි NRT කියලා. PV සමානයි NRT කියලා. දැන් අපි මෙතනින් ගත්ත සමීකරණයක් PV සමානයි NRT කියලා. මෙන්න මේක ඉතා වැදගත් සමීකරණයක් භෞතික විද්‍යාව අයුන් ගැන කතා කරනකොට සහ කෙමිස්ට්‍රි වල භෞතික විද්‍යාවට වඩා භාවිතා වෙනවා. හරි මෙන්න මේක අපි හඳුන්වනවා පරිපූර්ණ වායු සමීකරණය කියලා. පරිපූර්ණ වායු සමීකරණය. ඉතාම වැදගත් සමීකරණය. මෙතනින් එහාට සෑහෙන්න වෙනවා පරිපූර්ණ වායු සමීකරණය කියලා හඳුන්වනවා. මෙන්න මේ R අපි හඳුන්වනවා පුතේ සර්වත්‍ර වායු නියතය කියලා. සර්වත්‍ර වායු නියතය. R වල අගය 8.314යි ජූල් මවුලයට කෙල්විනයට. 8.314යි ජූල් මවුලයට කෙල්විනයට. මේක කොටු කරගන්න ඒ කරලා ලියන්න මේ සමීකරණය ලියලා කොටු කරගන්න ලියන්න පහලින් මෙහෙම. මේ පරිපූර්ණ වායු සමීකරණයයි මෙය පරිපූර්ණ වායු සමීකරණයයි. මෙය පරිපූර්ණ වායු සමීකරණයයි. කැපිටල් R යනු සර්වත්‍ර වායු නියතයයි. ඔක මුළු විශ්වයටම අදාළ නියතයක්. කොහේ ගියත් R වල අගය ඕක. කැපිටල් R යනු සර්වත්‍ර වායු නියතයයි. R සමානයි 8.314යි ජූල් මවුලයට කෙල්විනයට. R සමානයි 8.314යි ජූල් මවුලයට කෙල්විනයට. හරිද? R වල ගැන විභාගෙදි දෙනවා. ඔක සාමාන්‍යයෙන් ඉතින් මතක හිටිනවා නේද? එහෙම අමතක කරන්න පුළුවන් එකක් නෙවෙයි. හරි බලන්නකෝ පුතේ. දැන් අපි දන්නවා PV සමානයි MRT PV සමානයි NRT කියලා සමීකරණ දෙකක් ආවා. දැන් මේ සමීකරණ දෙකේ වම් පැත්ත සමාන නිසා දකුණු පැත්තත් අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕන. ඒ කියන්නේ MR capital T NR capital T ට සමාන වෙනවා. T අයින් වුණාම R කියලා කියන්නේ මවුල ගණන බෙදීම ස්කන්ධය වතාවක් R. මවුල ගණන බෙදීම ස්කන්ධය වතාවක් R. ඔය විදිහට එනවා. හරි? එහෙනම් බලන්නකෝ මෙතන.
මවුල ගණන බෙදීම ස්කන්ධය කියන්නේ එක යට මෞලික ස්කන්ධය. නැත්තම් මේක ඒකක සලකන්න. R මෙහෙම ගත්තොත් මේ තියෙන එක යට මෞලික ස්කන්ධය. මොකද ඒකක එන්නේ ග්‍රෑමයට මවුල. මෞලික ස්කන්ධ ඒකක මවුලයට ග්‍රෑම්. ඒ කියන්නේ එක යට අගය තමයි එන්නේ. මේක එක යට අගය තමයි මේ එන්නේ. හරි? එහෙනම් බලන්න සිම්පල් R කියන්නේ කැපිටල් R බෙදීම වායුවේ මෞලික ස්කන්ධය. හරිද? වායුවේ මෞලික ස්කන්ධය. එහෙනම් පුතේ කැපිටල් R මුළු විශ්වයටම අදාළ නියතයක් 8.314 ජූල් මවුලයට කෙල්විනයට. හැබැයි වායුවෙන් වායුවට මෞලික ස්කන්ධය වෙනස් වෙනවා. මෞලික ස්කන්ධය වායුවෙන් වායුවට වෙනස් වෙනවා. එහෙනම් සිම්පල් R උත් වායුවෙන් වායුවට වෙනස් වෙනවා. හරි ලියන්න එහෙනම් මෙහෙම මෙන්න මේ ටික ලියා ගන්නකො. පහලින් ලියා ගන්න වෙනම. තරු ලකුණක් දාලා ලියා ගන්න නෝට් එකේ. ලියා ගන්න ඕන. හරි? PV සමාන nRT වලින් වායු ස්කන්ධ M කියලා ගත්තා. මෞලික ස්කන්ධ කැපිටල් M කියලා දැම්මොත් මවුල ගණන අපිට ලියන්න පුළුවන් සිම්පල් M බෙදීම කැපිටල් M කියලා. එතනින් කැපිටල් M මෙහෙට ගෙනල්ලා V මේ පැත්තට ගෙනාවොත් මෙතනින් අපිට ගන්න පුළුවන් P කැපිටල් M සමානයි වායුවේ ඝනත්වය ρ RT කියලා. ρ කියන්නේ PM බෙදීම RT කියන එක. ලියා ගන්න ඕක. බලන්න 12 වෙනි ගැටලුව. P පීඩනයකදී සහ කැපිටල් T නිරපේක්ෂ උෂ්ණත්වයකදී පරිපූර්ණ වායුක සිම්පල් M ස්කන්ධයක් මගින් පරිමාව V වූ භාජනයක් පිරී ඇත. මොකද්ද ඔය පරිපූර්ණ වායුවක් කියන්නේ? පරිපූර්ණ වායුවකට ඒවා හැසිරෙනවා යම් විදිහකට ඒවට තියෙනවා යම් ගතිගුණ. ඒවා මම තව ටිකකින් පැහැදිලි කරන්නම්. දැනට ඒක එච්චර ලොකුවට හිතන්න එපා. පරිපූර්ණ වායුවකට තමයි ඔය අපිට පුළුවන් ඔය සමීකරණ හැම එකක්ම යොදන්න. පරිපූර්ණ වායුවකට බොයිල් චාල්ස් සංයුක්ත වායු සමීකරණය සහ පරිපූර්ණ වායු සමීකරණය යොදන්න පුළුවන්. හරි බලන්නකෝ P පීඩනයකදී හා T උෂ්ණත්වයකදී P පීඩනයකදී හා T උෂ්ණත්වයකදී පරිපූර්ණ වායුවකෙම ස්කන්ධයක් අඩංගු වෙනවලු. හරි? මේ භාජනයේ පරිමාව V. ඊට පස්සේ මෙයාලා කියනවා උෂ්ණත්වයේ නියතව තිබෙද්දී එම වායුවේම 3m ස්කන්ධයක් භාජනයට ඇතුල් කර උෂ්ණත්වයේ නියතව තිබෙද්දී 3m ස්කන්ධයක් භාජනයට ඇතුල් කරනවලු. ඒ භාජනයමයි පරිමාව නේ. නෑ පරිමාව වෙනස් වෙනවලු. භාජනයේ පරිමාව V බෙදීම 3 වෙන තෙක් අඩු කරනවලු. V බෙදීම 3 තෙක් අඩු කරනවලු. දැන් වායුවේ පීඩනය මොකද්ද කියලා අහනවා. දැන් පීඩනය මොකද්ද කියලා අහනවා. හරි? එතකොට උෂ්ණත්වය නියතව තිබියදී උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. නමුත් පීඩනය අපි හොයන්න ඕන. හරිද? හරි දැන් මට කියන්න බලන්න පුතේ මේකට දැන් ඇතුල් කරන ස්කන්ධය 3m ස්කන්ධයක්. එතකොට 3 ඇතුල් කරපුවම දැන් තියෙන්නේ 3m නෙවෙයි. 3m ඇතුල් කරපුවම දැන් තියෙන්නේ 3m නෙවෙයි දැන් තියෙන්නේ 4m. දැන් තියෙන්නේ 4m. එතකොට මේකට බොයිල් නියමය හෝ චාල්ස් නියමය හෝ පීඩන නියමය යොදන්න පුළුවන්ද? බොයිල් නියමය හෝ චාල්ස් නියමය හෝ පීඩන නියමය හෝ යොදන්න පුළුවන්ද? හරි. මෙතන වායු ස්කන්ධය වෙනස් වෙනවා. ඇත්තට වායු ස්කන්ධය වැඩි වෙනවා. බොයිල් නියමය, චාල්ස් නියමය, පීඩන නියමය, සංයුක්ත වායු සමීකරණය කියන හතරම ගන්න පුළුවන් අචල වායු ස්කන්ධයක් සඳහා. නමුත් මෙතන වායු ස්කන්ධය අචල නැහැ. වායු ස්කන්ධය 4 ගුණයකින් වැඩි වෙනවා. එහෙනම් මෙතෙන්ද බොයිල් චාල්ස් පීඩන නියම සහ සංයුක්ත බොයිල් චාල්ස් පීඩන සංයුක්ත යොදන්න බෑ. වායු ස්කන්ධය නියත නැහැ. බොයිල් චාල්ස් පීඩන සංයුක්ත කියන නියම යොදන්න බෑ. මොකද වායු ස්කන්ධය නියත නැහැ. අපි ඒක ලියාගෙන ඉමු. හරි? මොකද පියවරෙන් පියවර මේක ගොඩනගා ගන්න ඕන. පොඩි දේවල් පවා ඉතා වැදගත් වෙනවා. ඒවත් ලියා ගන්න. ලියන්න මෙහෙම. වායු ස්කන්ධය නියත නොවන බැවින් වායු ස්කන්ධ නියත නොවන බැවින් බොයිල් චාල්ස් පීඩන සංයුක්ත යන් බොයිල් චාල්ස් පීඩන සංයුක්ත වායු නියම යෙදිය නොහැක. බොයිල් චාල්ස් පීඩන සංයුක්ත වායු බොයිල් නියම චාල්ස් නියම පීඩන නියම සංයුක්ත වායු නියමය.
සංයුක්ත වායු සමීකරණය යොදන්න බෑ නියමයක් නෙවෙයි ඇත්තට මේක සමීකරණය. හරි? යෙදිය නොහැක. හරි? හරි දැන් එහෙනම් මොකක්ද අපිට භාවිතා කරන්න පුළුවන්? මොකක්ද අපිට භාවිතා කරන්න පුළුවන්? එකම වායුවක් නේ තියෙන්නේ. PV සමාන MRT දාමු. NRT දාන්නත් පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. MRT දාමු. PV සමානයි MRT මගින් අවස්ථා දෙකට දාන්න බෙදන්න උත්තරේ එයි. රූප සටහන අඳින්න. ඇඳලා අවස්ථා දෙකට මේ සමීකරණය දාලා බෙදලා ගන්නකො බලන්න. පළවෙනි අවස්ථාවට ආදේශ කරන්න PV සමාන වෙනවා MRT එක ආදේශ කරන්න දෙයක් නැහැ. හැබැයිනේ කලින් ආදේශ කර අංක 1යි. දෙවෙනි අවස්ථාව P dash වතාවක් V බෙදීම 3 සමාන වෙනවා 4යි M වතාවක් simple R ආයුවක් සඳහා නියතකයක් නැත්te වෙනස් වෙන්නේ නැහැ T. මේක අංක 2යි. හරි දැන් ওই දෙක බෙදන්න පුතේ. දෙක බෙදන්න එකෙන් එතකොට එනවා P dash බෙදීම 3යි P. හරි. මෙතනින් එනවා 4යි කියලා. එහෙනම් P dash කියන්නේ 12යි P කියලා එනවා. P dash කියන්නේ 12යි P කියලා එනවා. හරි. ඊළඟට යන්න 11 වෙනි ගැටලුවට 11 වෙනි ගැටලුව හදන්න මේක ලියාගෙන 11 වෙනි ගැටලුවට යන්න try කරන්න ගාන හදන්න 11 වෙනි ගැටලුවේ මේක ලියා ගන්නකො ඉස්සෙල්ලා මේක ලියා ගන්න දැන් අදින් පදාර්ථයේ ගුණත් ඉවර වෙනවා ගණන් හදන්න අගහරුවාදා ඒකටත් සෙට් වෙන්න හරි එතකොට පදාර්ථයේ ගුණ පාඩම සම්පූර්ණයෙන් ඉවරයි ඊට පස්සේ අපි පටන් ගන්නවා ෆිසික්ස් වල මේ සිලබස් එකේ තියෙන අන්තිම පාඩම හරි අන්තිම පාඩම පදාර්ථය විකිරණය පාඩම පටන් ගන්නවා හරි මම ඔයාලට පොරොන්දු වුණා ඉක්මනට සිලබස් ඉවර කරලා දෙනවා කියලා සිලබස් ඉවර කරනවා හැබැයි ඉතින් ඔයාලා වැඩ කරන්න ඕන ඔයාලා වැඩ කරන්න ඕන කිසිම ප්‍රශ්නයක් නැහැ කිසිම හිරවීමක් නැතුව සිලබස් එක වෙලාවට ඉවර කරලා දෙන්න හරි බලන්න 11 වෙනි ගැටලුව 11 වෙනි ගැටලුවේ මේ විදිහට තියෙන්නේ x ප්ලාස්කුවේ පරිමාව y ප්ලාස්කුවේ පරිමාවමෙන් දෙගුණයකි හරි ඒකේ පොඩි නිවැරදි කිරීමක් තියෙනවා බලන්න y හි නිරපේක්ෂ උෂ්ණත්වය x හි නිරපේක්ෂ උෂ්ණත්වයෙන් දෙගුණයකි. පද්ධතිය පරිපූර්ණ වායුවකින් පුරවලා තියෙනවලු. පද්ධතිය පරිපූර්ණ වායුවකින් පුරවලා තියෙනවලු. x හි ඇති වායුවේ ස්කන්ධය සිම්පල් m නම් y හි ඇති වායුවේ ස්කන්ධය වන්නේ. x හි ඇති වායුවේ ස්කන්ධය සිම්පල් m නම් y හි ඇති වායු ස්කන්ධය වන්නේ. එතන පද්ධතිය සම්පූර්ණ නෙවෙයි පරිපූර්ණ වායුවකින් පුරවා ඇත කියලා තියෙනවා. හරි? පරිපූර්ණ වායුවකින් පුරවා ඇත කියලා තියෙනවා. හරි නේද මේක? හරි 11 වෙනි ගැටලුවට යන්න. මේ විදිහට ෆ්ලාස්කු දෙකක් තියෙනවා. ඒ දෙක එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. මේ විදිහට. එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ මෙයා y මෙයා x. මෙයාගේ පරිමාව 2යි v මෙයාගේ v x හි නිරපේක්ෂ y හි නිරපේක්ෂ උෂ්ණත්වය දෙගුණයක්ලු x වගේ. නිරපේක්ෂ උෂ්ණත්වය තමයි සමීකරණයකට අපි දාන්නේ කෙල්වින් වලින් එන උෂ්ණත්වය. x හි ඇති වායු ස්කන්ධය නම් y හි ඇති වායු ස්කන්ධය මෙතනින් මම එළියෙන් ලියන්නම් m dash කියලා නැත්නම් y කියලා දාන්නම් my කියලා y හි ඇති වායු ස්කන්ධය අහනවා. හරි අහගන්න. දැන් මෙතන පීඩණය පිළිබඳ අදහසක් නැහැ පුතේ. පීඩණය පිළිබඳ අදහසක් නැහැ. මේ දෙන්න එකිනෙක සම්බන්ධ වෙලා තියෙන්නේ. එකම වායුව පරිපූර්ණ වායුවකින් පුරවලා තියෙන එකම වායුව තියෙන්නේ එකට සම්බන්ධ වෙලා. එකට සම්බන්ධ වෙලා. එහෙනම් පීඩන සමානයි. ඕක හරියට එකම බඳුනක් වගේ නෙමෙයි එකිනෙකට සම්බන්ධ වෙලා කියන්නේ. පීඩන සමානයි. පීඩන සමාන හින්දා තමා වාතය කොහෙටවත් ගලන්නේ නැතුව නිශ්චලව තියෙන්නේ. පීඩනය වෙනස් වුණොත් එහෙනම් වැඩි පීඩනයෙන් අඩු පීඩනයට වාතය ගලනවා. හරි? පීඩනය වෙනස් වුණොත් වැඩි පීඩනයෙන් අඩු පීඩනයට වාතය ගලනවා. පීඩන සමාන හින්දා කොහෙටවත් වාතය ගලන්න ඒ විදිහටම වාතය
හරි ලියන්න මෙහෙම ප්ලාස්කු දෙක එකිනෙකට සම්බන්ධ වී ඇති බැවින් ලියන්න. ප්ලාස්කු දෙක එකිනෙකට සම්බන්ධ වී ඇති බැවින් ප්ලාස්කු දෙක එකිනෙකට සම්බන්ධ වී ඇති බැවින් ඒවායේ පීඩන එකිනෙකට සමාන ඒවායේ පීඩන එකිනෙකට සමාන වේ. ඒවායේ පීඩන එකිනෙකට සමාන වේ. හරි? එහෙනම් අපි දාමු එකම වායුව හින්දා PV සමානයි කලින් වගේම අපිට දාන්න පුළුවන් MRT. PV සමාන MRT මගේ. ඔයාලා රූප සටහන ඇඳ ගන්න PV සමාන MRT දාලා බෙදලා ගන්න. එතකොට උත්තරේ එනවා. මේ රූපේ ඇඳ ගන්න. ගානක් හදනකොට ඔය විදිහට රූපයක් ඇඳ ගන්න. හරි? රූපයක් ඇඳගත්තම අපිට ටිකක් ගාන හදන්න පොඩි අයිඩියා එකක් කියන පොඩි මැප් එකක් වගේ හැදෙනවා ඔළුවේ. හරි. එහෙනම් PV MRT කියලා දාගන්න මේ රූපේ අඳින්න PV සමාන MRT කියලා දාලා අවස්ථා දෙකට දාලා ඒ සමීකරණ දෙක බෙදන්න. එතකොට උත්තරේ එනවා. එහෙනම් අපි අවස්ථා දෙකට ආදේශ කරමු. මේ x වලට දැම්මොත් එහෙම පීඩන එකමනේ. P V V කියන්නේ 2යි V M R වතාවක් උෂ්ණත්වයේ T. මේක අංක 1. මෙයාට ආදේශ කරොත් පුතේ P එකමයි පරිමාණ V my කියලා ගමු. R වතාවක් ඒ උෂ්ණත්වයමයි. හරි? 2යි T නේ උෂ්ණත්වය 2යි T. මේක අංක 2. දැන් 2 එකෙන් බෙදන්න. එතකොට my කියන එක එනවා. හරි m බෙදීම 4ක් කියලා. උත්තරය අංක 3. m බෙදීම 4ක් කියලා එනවා. හරි? 11 වෙනි ගැටලුවේ උත්තරය අංක 3 m බෙදීම 4ක් කියලා එනවා. ඊළඟට යන්න 14 වෙනි ගැටලුවට. 14 වෙනි ගැටලුවට යන්න. ගාන කියවන්න. මම ඉස්සෙල්ලම ළමයින්ට ගාන හදන්න දෙනවා. වැරදුනාට කමන්න ගාන හදන්න උත්සාහ කරන්න. මම අනිවාර්යෙන් කියලා දෙනවා ගාන හදන්න. හරි ඉස්සෙල්ලා ඔයාලා try කරලා ඉන්න 14 වෙනි ගැටලුව. 14 වෙනි ගැටලුව මේ විදිහට තියෙන්නේ රූපයේ දක්වා ඇති A හා B බල්බ දෙකේ පරිමාණ සමාන වන අතර ඒවා සිහින් නලයකින් එකිනෙකට සම්බන්ධ කර ඇත. ආරම්භයේදී A බල්බයේ උෂ්ණත්වය T1 හා B හි උෂ්ණත්වය T2 වේ. එවිට බල්බ දෙකෙහිම ඇති පොදු පීඩනය P වේ. ඒවා එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා නම් එකම පීඩනයක් තමයි දෙන්නගෙම තියෙන්නේ. ඒක අපි දන්නවනේ. හරි. එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා නම් කොහොමත් ඒ දෙන්නගේ පීඩන සමානයි. හරිද? එවිට බල්බ දෙකෙහිම ඇති පොදු පීඩනය P වේ. දැන් බල්බ දෙකම කාමර උෂ්ණත්වය වන කැපිටල් Tට එළඹීමෙන් පසු බල්බවල පරිමාව නොවෙනස්ව පවතී යයි සැලකීමෙන් බල්බ තුල වාතයේ පොදු පීඩනය වනුයේ. බල්බ තුල වාතයේ පොදු පීඩනය අපෙන් අහනවා. මේ විදිහට ඒ දෙන්න එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. මෙතන එක බල්බයක් මෙතන තවත් බල්බයක්. පරිමා සමානයි. හරි? සිහින් නලයකින් සම්බන්ධ කරලා තියෙනවා පීඩන සමානයි. මේකේ උෂ්ණත්වය T1යි මෙයාගේ උෂ්ණත්වය T2යි. හරි? දැන් මේ දෙන්නම පොදු උෂ්ණත්වයකට එනවලු. T කියලා පොදු උෂ්ණත්වයකට එනවලු. මම මේකේ තියෙන මවුල ගාන ගන්නවා N1 කියලා මේකේ තියෙන මවුල ගාන ගන්නවා N2 කියලා.
හරි. වායුවක් එකතු කරන්නෙත් නැහැ. මේකෙන් වායුව කොහෙටවත් යන්නෙත් නැහැ. ඒ කියන්නේ මවුල ගාන නියතයි. හරි. මවුල ගාන නියතව තියෙනවා. දැන් අපි දන්නවා PV සමානයි nRT. එහෙනම් n කියන්නේ PV බෙදීම RT. PV බෙදීම RT. ඒතකොට n එක අපිට ගන්න පුළුවන් පුතේ PV බෙදීම R කොහොමත් නියතයි RT එකයි. n දෙක කියන්නේ PV බෙදීම RT දෙකයි. ඔය විදිහට. දෙන්නටම එකවර දාන්න බෑ වායු නියමය. මොකද බල්බ දෙකේ උෂ්ණත්වය වෙනස්. පීඩන සමාන වුණාට පුතේ එකට සම්බන්ධ වුණාට දෙන්නට එකට දාන්න බෑ මේ PV සමාන nRT. ඒකට හේතුව දෙන්නගේ උෂ්ණත්වය වෙනස්. හරිද? දෙවෙනි අවස්ථාව ගැන අපි තාම කතා කරේ නැහැ. රූප සටහන ඇඳගමු. හරි? රූප සටහන ඇඳ ගන්න. ඇඳගෙන මෙන්න මේ දෙක ලියා ගන්නකො. n1යි n2යි. හරි. දැන් බලන්න. උෂ්ණත්වයේ වුණාට පස්සේ පරිමා සමාන එකම පද්ධතිය එකම පීඩන එකම උෂ්ණත්වය මුළු පද්ධතියම අපිට දාන්න පුළුවන් PV සමාන nRT එකවර උෂ්ණත්වය T වුණාට පස්සේ මුළු පද්ධතියටම PV සමානයි nRT දාන්න පුළුවන්. හරි? එතනත් T මෙතනත් T. උෂ්ණත්වය T වුණාට පස්සේ. එම පද්ධතියටම දැම්මොත් n සමාන වෙනවා P පරිමාව 2යි V. මොකද මෙයාගෙත් V ගෙත් V. හරි? P පරිමාව 2යි V PV බෙදීම RT ඔන්න නව උෂ්ණත්වය. එතකොට පුතේ මෙතන අපිට කියන්න බෑ පොඩ්ඩක් අහගන්න. මෙතන අපිට කියන්න බෑ මේ මවුල ගානම තියෙනවා කියලා. සාමාන්‍ය උෂ්ණත්වය වැඩි වෙනකොට දෙන්න එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන හින්දා පීඩන නියතයි. දැන් මෙතන පොදු පීඩනය තමයි අපෙන් අහන්නේ. පීඩනය නියතයි හැබැයි කලින් අගේ නෙවෙයි. අපි අලුත් පීඩනය P ඩෑෂ් කියලා ගන්නවා. අනිවාර්යයෙන්ම පීඩන වෙනස් වෙනවා. උෂ්ණත්වය වෙනස් වෙනකොට පීඩන වෙනස් වෙනවා. පීඩන වැඩි වෙන එකේ ඉඳන් පීඩනය වැඩි එකේ ඉඳන් අඩු එකට වායුව ගලනවා. ආයෙත් අහගන්න උෂ්ණත්වය වෙනස් වෙනකොට පීඩනය වෙනස් වෙනවා. පීඩනය වැඩි එකේ ඉඳන් අඩු එකට වායුව ගලනවා. හරි? පීඩනය වැඩි එකේ ඉඳන් අඩු එකට වායුව ගලනවා. හරි. එහෙනම් මතක තියාගන්න මෙතනදී එකම පීඩනයකට එනවා. ඉන් අගේ නෙවෙයි. මොකද උෂ්ණත්වය වෙනස් වෙනකොට නේ අඩු එකේ වැඩි එකේ ඉඳන් අඩු එකට වායුව ගන්නවා. එහෙනම් නව පීඩනය P ඩෑෂ් කියලා ගමු. වායුව කොහෙටවත් ගියේ නෑ. පද්ධතිය ඇතුළෙමයි තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් මේ විදිහට ගන්න n සමානයි n1 ධන n2. n සමානයි n1 ධන n2. හරි? දැන් අපි ගත්තා කියන්න ආදේශ කරන්න n1 හා n2ට. අපි ගත්තා කියන්න ආදේශ කරන්න n1 හා n2ට. දැන් බලන්න මෙතන n p dash වැඩි කිරීම 2v බෙදීම rt. මෙතනින් එනවා pv බෙදීම
R T1 ධන PV බෙදීම R T2. එහෙනම් මෙතනින් අපිට ගන්න පුළුවන් P dash කියලා කියන්නේ P1 T1 RT R කැපෙනවා V කැපෙනවා P1 T1 ධන බලන්න උතන උත්තරේ තියෙනවා P2 T2 P2 T2 P1 නෙවෙයි P නේද P බෙදීම T1 ධන P බෙදීම T2 වරහන් ඇතුලේ දෙකේ ඉලක්කම යනවා පහළට මෙතනින් T එනවා උඩට ඔන්න සමීකරණය ඔන්න උත්තරේ එනවා ඔය විදිහට උත්තරේ අංක 1 උත්තරේ අංක 1 අවසාන මුළු මවුල ගණන ආරම්භක මුළු මවුල ගානට සමාන කරා ලියා ගන්න දැන් අපි කතා කරන්න යන්නේ වායුවක ආංශික පීඩනය කියන එක ගැන. මේ ආංශික පීඩනයක් කියලා කියන්නේ වායුවක් ගත්තාම දැන් හිතන්නකෝ භාජනයක් තියෙනවා මේ භාජනයේ වායුන් තියෙනවා A කියලා වායුවක් තියෙනවා B කියලා වායුවක් තියෙනවා C කියලා වායුවක් තියෙනවා. එතකොට අපි මෙතනදී කතා කරන්නේ පුතේ පරිපූර්ණ වායුන් ගැන පරිපූර්ණ වායුන් වලදී ඒ පරිපූර්ණ වායු වල පරිමාව ඒ කියන්නේ වායු අණු වල පරිමාව නොගිනිය හැකි තරම් කුඩයි කියලා තමයි අපි සලකන්නේ. දැන් උදාහරණයක් විදිහට කාමරයක ළමයි ගොඩාක් ඉන්නකොට ඔයාලට කාමරේ මුළු පරිමාව පුරාම යන්න බෑ. හරි. නමුත් ඒ ළමයිගේ දැන් අනිත් ළමයිගේ ඔක්කොගේම පරිමාව ඉතා කුඩා වෙන විදිහට අඩු කරා කියලා හිතන්න. පරිමාව නොසලකා හරින්න තරම් පුළුවන්. ඉතා කුඩා වෙන විදිහට මොකක් හරි ක්‍රමයකින් අඩු කරා. එතකොට අපිට මුළු පරිමාව පුරාම නැත්නම් මුළු කාමරේ පුරාම යන්න පුළුවන්. එතකොට පුතේ බලන්නකෝ මේ දෙන්නගේ පරිමාව නොගිනිය හැකි තරම් කුඩයි නම් මෙයාට මෙන්න මේ මුළු පරිමාව පුරාම යන්න පුළුවන්. හරි. එතකොට පරිපූර්ණ වායු කියන්නේ ඒ වගේ ඒ අණුවල පරිමාව නොගිනිය හැකි තරම් කුඩයි කියලා අපි උපකල්පනය කරනවා පරිපූර්ණ වායුවට. ඇත්තටම ඉතින් එහෙම නෑ. පරිමාව ඉතා කුඩයි කියලා උපකල්පනය කරනවා නොගිනිය හැකි තරම් කුඩයි. එහෙම වුණාම අනික් වායුවට මේ බඳුන පුරාම හැසිරෙන්න පුළුවන්. මේ බඳුන පුරාම හැසිරෙන්න පුළුවන්. හරි. එතකොට පුතේ බඳුන පුරාම මේ වායුවට යන්න පුළුවන්. බඳුන පුරාම මේ වායුව තියෙනකොට මේ වායුව මගින් ඇති කරන පීඩනය අපි හඳුන්වනවා අදාළ වායුවේ ආංශික පීඩනය කියලා. ඒ වායුව මගින් ඇති කරන පීඩනය අපි හඳුන්වනවා අදාළ වායුවේ ආංශික පීඩනය කියලා. හරි? ආංශික පීඩනය. එහෙනම් වායු මිශ්‍රණයක තියෙන වායුවක් ගත්තම එයා මුළු බඳුනේ පරිමාවම ගන්නවා. මම මේ කතා කරන්නේ පරිපූර්ණ වායුවක් ගැන. ඇයි මුළු බඳුනේ පරිමාවම ගන්නෙ? මුළු බඳුනේ පරිමාවම ගන්නෙ මෙයාගේ ඇතුළුව මේ තුන්දෙනාගේම පරිමාව නොගිනිය හැකි තරම් කුඩයි නිසා යාට මුළු පරිමාව පුරාම යන්න පුළුවන්. මුළු පරිමාවම ගන්නකොට ඒ වායුව මගින් ඇති කරන පීඩනය අපි හඳුන්වනවා ඒකේ ආංශික පීඩනය කියලා. අනුමාත්‍රකාවක් ලියන්න එහෙනම් වායුවක ආංශික පීඩනය වායුවක ආංශික පීඩනය ලියන්නේ යටතේ පරිපූර්ණ වායු අණුවක පරිමාව නොගිනිය හැකි තරම් කුඩා යයි සලකනු ලැබේ. පරිපූර්ණ වායු අණුවක පරිමාව නොගිනිය හැකි තරම් කුඩා යයි සලකනු ලැබේ. නොගිනිය හැකි තරම් කුඩා යයි සලකනු ලැබේ. හරි.
පරිමාව නොගිනිය හැකි තරම් කුඩායයි සලකනු ලැබේ. ලියන්න මෙහෙම A B C capital A capital B capital C පරිපූර්ණ වායුන් තුන අඩංගු පරිපූර්ණ වායු ගැන මම ඉස්සරහට කතා කරනවා. හරි ඒ වගේ තියෙන ඕන ලක්ෂණ මොනවද කියලා කතා කරනවා. හරිද? ඒ ගැන බය වෙන්න එපා. ඒක තව ටිකකින් අපි කතා කරනවා ඈ. බඳුනක A B C පරිපූර්ණ වායු අඩංගු වේයයි සලකමු. යන්න. වායු අණුවල පරිමාව හැකි තරම් කුඩා බැවින් අණු ගොඩක් තියෙනවා ඔකේ ඈ එක අණුවක් නෙවෙයි තියෙන්නේ අණු සෑහෙන අතිවිශාල සංඛ්‍යාවක් තියෙනවා නමුත් පරිමාව නොගිනිය හැකි තරම් කුඩායි වායු අණුවල පරිමාව නොගිනිය හැකි තරම් කුඩා බැවින් එක් වායුවක් නැත්නම් එක් වායුවකට එහෙම ලියන එක් වායුවකට මුළු පරිමාව පුරාම චලනය විය හැක ඊගර මුළු පරිමාවම චලනය විය හැක නෙවෙයි මුළු පරිමාවම අයත් කරගත හැක කියලා ලියන්නකෝ මුළු පරිමාවම අයත් කරගත හැක මුළු පරිමාවම අයත් කරගත හැක මෙවිට එම වායුව මගින් ඇති කරන පීඩනය 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 එහි ආංශික පීඩනය ලෙස හැඳින්වේ. එහි ආංශික පීඩනය ලෙස හැඳින්වේ. හරි. නෝක තමා ආංශික පීඩනය කියලා කියන්නේ. සරල කතන්දරයක් තියෙන්නේ. පරිමාව නොගිනිය හැකි තරම් කුඩායි නම් එක් වායුවක් ගත්තම ඒ වායු අණු වලට මුළු පරිමාව පුරාම යන්න පුළුවන්. ඕනෑම වායු අණුවකට මුළු පරිමාවම අයිති වෙනවා. එතකොට එයා ඇති කරන පීඩනය අපි හඳුන්වන එයාගේ ආංශික පීඩනය කියලා. එතකොට මෙන්න මේ ආංශික පීඩනය පදනම් කරගෙන පුතේ ජෝන් වලටන් ඉදිරිපත් කරනවා මෙන්න මෙහෙම නියමයක්. කියන්නේ ඉතින් මෙහෙම දෙයක්. දැන් ඉතින් මෙතන වායු අණු 3ක් තියෙනවා නම් මේ වායු අණු වර්ග 3ක් තියෙනවා වායුන් වර්ග 3ක් තියෙනවා නම් මුළු පීඩනය කියන්නේ එක එක ඇති කරන පීඩනවල එකතුවනේ. එහෙනම් පීඩන කියන්නේ A ගේ ආංශික පීඩනයයි B ගේ ආංශික පීඩනයයි C ගේ ආංශික පීඩනයයි. මේක අපි හඳුන්වනවා ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය කියලා. ආංශික පීඩන නියමය. අලුත් දෙයක් නෑ. ඉතින් මුළු පීඩනය කියන්නේ තුන් දෙනාම ඇති කරන පීඩනවල එකතුව. වායු මිශ්‍රණයක් ගත්තම මිශ්‍රණයේ මුළු පීඩනය එක් එක් වායුන්ගේ ආංශික පීඩනවල එකතුවට සමාන වේ. හරි? ලියන්න මාතෘකාවක් ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය. ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය. හරි? ලියන්න මෙහෙම
ඩෝල්ටන්ගේ ආංශික පීඩනය මේ. අතන අර ආංශික පීඩනය කියලා හඳුන්වපු තැන මෙන්න මේ රූපය ඇඳ ගන්නකො පැත්තකින් පොඩිවට. පැත්තකින් පොඩිවට ඇඳ ගන්න ওই රූපේ. ආංශික පීඩනය කියලා අපි කලින් ලිව්වේ මාතෘකාව. ඊට පස්සේ අපි මේකට එමු. මේක පොඩිවට ඇඳ ගන්න පැත්තකින්. දැන් ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය මොකක්ද කියන්නේ? වායු මිශ්‍රණයක මුළු පීඩනයක් එක් වායුන්ගේ ආංශික පීඩන වල එකතුවට සමානයි කියලා කියනවා. හරි ලියන්න. වායු කීපයකින් සමන්විත වායු මිශ්‍රණයක වායු කීපයකින් සමන්විත වායු මිශ්‍රණයක වායු කීපයකින් සමන්විත වායු මිශ්‍රණයක මුළු පීඩනය එක් එක් වායුවේ ආංශික පීඩනවල එකතුවට සමාන වේ. එක් එක් වායුවේ ආංශික පීඩනවල එකතුවට සමාන වේ. වායු කීපයකින් සමන්විත වායු මිශ්‍රණයක මුළු පීඩනය එක් එක් වායුවේ ආංශික පීඩනවල එකතුවට සමාන වේ. වායු කීපයකින් සමන්විත වායු මිශ්‍රණයක මුළු පීඩනය එක් එක් වායුවේ ආංශික පීඩනවල එකතුවට සමාන වේ. ආංශික පීඩනය කියන්නේ මොකක්ද කියලා මම කලින් පැහැදිලි කරා. ඔන්න ඕක තමයි ඩෝල්ටන් කියන්නේ. හරි? මේක ඇඳගෙන ලියා ගන්න P total සමානයි PA ධන PB ධන PC. P total සමානයි PA ධන PB ධන PC. හරි? ලියා ගන්න එක. දැන් මම වායුවක් ගන්නවා. වායුන් කීපයක් ගන්නවා. A කියලා වායුවක් ගන්නවා එකම උෂ්ණත්වයේ එකම පීඩනය. B කියලා වායුවක් ගන්නවා එකම උෂ්ණත්වයේ එකම පීඩනය. C කියලා වායුවක් ගන්නවා එකම උෂ්ණත්වයේ එකම පීඩනය. දැන් මේක දිහා බලාගෙන ඉන්නවා ඇවගාඩ්‍රෝ කියන විද්‍යාඥයා. විවිධ වායුන් එකම උෂ්ණත්වයේ හා එකම පීඩනයේ තියෙනවා. සමාන පරිමාවකුත් ගත්තා මේකේ. PVT හැම එකනාගෙම සමානයි. එකම උෂ්ණත්වය එකම පීඩන එකම පරිමා. විවිධ වායුන් එකම උෂ්ණත්වයේ එකම පීඩනයේ එකම පරිමාවේ. ඇවගාඩ්‍රෝ කියනවා මේ හැම එකකම සමාන අණු සංඛ්‍යාවක් තියෙනවා කියලා. හැම එකකම සමාන අණු සංඛ්‍යාවක් තියෙනවා. හරි? කටපාඩම් කරන්න යන්න එපා. විවිධ වර්ගයේ වායු එකම උෂ්ණත්වයේ එකම පීඩනයේ සමාන පරිමා හැම එකම සමාන අණු සංඛ්‍යාවක් තියෙනවා. හරි? හැම එකම සමාන අණු සංඛ්‍යාවක් තියෙනවා කියලා කිව්වා. එතකොට ඕනෑම වායු මවුලයක් ගත්තම එයාගේ තියෙන අණු සංඛ්‍යාව 6.0.2 වැඩි කිරීම 1023යි කියලා ඩ්‍රෝ කියනවා. දැන් ඕව කටපාඩම් කරන්න එපා. බලන්න දැන් මේක කියන්නේ මොකද? අදහස ඔලුවට අරන් ඒක ගලපලා ලියන්න. හරි? විවිධ වායුන් කියනවා එකම උෂ්ණත්වයේ එකම පීඩනය. සෑම සම පරිමාවකම සමාන අණු සංඛ්‍යාවක් තියෙනවලු. මවුලයක තියෙන අණු ගණන 6.0.22 වැඩි කිරීම 23ක් කියලා ඇවගාඩ්‍රෝ කියනවා. අපි ඕක හඳුන්වනවා ඇවගාඩ්‍රෝ කල්පිතය. ලියන්න මාතෘකාව ඇවගාඩ්‍රෝ කල්පිතය. ඇවගාඩ්‍රෝ කල්පිතය. හරි ලියන්න මෙහෙම. එකම උෂ්ණත්වය හා එකම පීඩනය ඇති විවිධ වායුවල
සමාන පරිමා තුල සමාන අනුසංඛ්‍යා පවතී. එකම උෂ්ණත්වයේ හා එකම පීඩනයේ ඇති විවිධ වායුවල සමාන පරිමාවල සමාන අනුසංඛ්‍යා පවතී. හරි. යන්න. ඕනෑම වායු මවුලයක අඩංගු අණු ගණන ඕනෑම වායු මවුලයක අඩංගු අණු ගණන 6.02 වැඩි කිරීම 1023යි. 6.02 වැඩි කිරීම 1023යි. 6.02 කිරීම 1023කි. ඔක අපි හඳුන්වනවා පුතේ ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව නැත්නම් ඇවගාඩ්‍රෝ නියතය කියලා. හරි ලියන්න. මෙය ඇවගාඩ්‍රෝ නියතය ලෙස හැඳින්වේ. මෙය ඇවගාඩ්‍රෝ නියතය ලෙස හැඳින්වේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි පීඩන 1.01 වැඩි කිරීම 10.5 පැස්කල් යටතේ ඕනෑම වායු මවුලයක පරිමාව ලීටර එහෙම නැත්නම් ඝන ඩෙසිමීටර 1.4යි කියලා ඇවගාඩ්‍රෝ කියනවා. එතන පැස්කල් පීඩනය. සම්මත උෂ්ණත්ව පීඩනයට නෑම වායු මවුලයක පරිමාව. ලියන්න මෙහෙම පහලින් ලියන වෙනම සම්මත උෂ්ණත්ව වරහන් ඇතුලේ සෙල්සියස් 25 සම්මත උෂ්ණත්ව වරහන් ඇතුලේ සෙල්සියස් 25 සම්මත පීඩන වරහන් ඇතුලේ 1.01 වැඩි කිරීම 10.5 පැස්කල්. සම්මත උෂ්ණත්ව සම්මත පීඩන වරහන් ඇතුලේ පීඩන යටතේ 1.01 වැඩි කිරීම 10.5 පැස්කල්. සම්මත උෂ්ණත්ව සම්මත පීඩන යටතේදී ඕනෑම වායු මවුලයක පරිමාව 1.01 වැඩි කිරීම ඕනෑම වායු මවුලයක පරිමාව 22.4යි ලීටරයක් කියන්නේ පුතේ ඝන ඩෙසිමීටරයක්. ඩෙසිමීටරයක් කියන්නේ 10ක් නේ. හරි. ඝන ඩෙසිමීටරයක්. ඕනෑම වායු මවුලයක පරිමාව 22.4යි ඝන ඩෙසිමීටර එහෙම නැත්නම් ලීටර් 22.4යි ඝන ඩෙසිමීටර එහෙම නැත්නම් ලීටර් බව පරීක්ෂණාත්මකව තහවුරු කර ඇත. හරි. එක සමාන උෂ්ණත්ව පීඩන පරිමා සමාන වෙනකොට විවිධ වායු වල හරි එකම අණු සංඛ්‍යාවක් තියෙනවා. වායු මවුලයක තියෙන අණු ගණන 6.02 වැඩි කිරීම 1023යි කියලා කියනවා. ඒක අපි හඳුනන ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව නැත්නම් ඇවගාඩ්‍රෝ නියතය කියලා. හරි. එතකොට දැන් මේ පාඩම පටන් ගන්නකොටම පුතේ අපි කතා කරනවා පරිපූර්ණ වායු කියලා. එතකොට මේ පරිපූර්ණ වායු කියන්නේ මොනවද? මොනවද මේ පරිපූර්ණ වායු වලට තියෙන ලක්ෂණ? හරි. අපි උපකල්පනය කරනවා පරිපූර්ණ වායුන් වලට මෙන්න මේ ලක්ෂණ තියෙනවා කියලා. හරි? මෙන්න මේ ලක්ෂණ තියෙනවා කියලා උපකල්පනය කරනවා. ඒ උපකල්පන අපි හඳුන්වනවා අණුක චාලකවාදය. එහෙම නැත්නම් චාලක අණුක වාදයේ උපකල්පන කියලා. හරි? එහෙනම් ලියන්න මාතෘකාව චාලක අණුක වාදයේ උපකල්පන. ඒ උපකල්පන තියෙනවා නම් ඒවා පරිපූර්ණ වායු. චාලක අණුක වාදයේ උපකල්පන. අණුක චාලක වාදයේ උපකල්පන.
හරි. දැන් මේක සමහර අය මේක දෙනවා කරුණු විහිදුවලා එකින් එකට එකින් එකට අපිට ඉතින් කරුණු එකතු කරලා සංඛ්‍යාත්මකව එක අඩු කරන්නත් පුළුවන්. හරි. එතකොට මේ අණුක චාලකවාදයේ උපකල්පනය ගත්තම ඕනෑම වායු මිශ්‍රණයක පුතේ අණු අතිවිශාල සංඛ්‍යාවක් තියෙනවා. අණු ඉතා විශාල සංඛ්‍යාවක් තියෙනවා. දැන් අර වායු මවුලයක තිබ්බ අණු ගණන 6.02 වැඩි කිරීම 10 23 අණු ඉතා විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේ අණු කිසිම අරමුණක් නැතුව හේ චලිත වෙමින් තියෙනවා. අහඹු චලිතයේ යෙදෙමින් තියෙනවා. ඔහේ චලිත වෙමින් තියෙනවා. අන්න ඒක තමයි පළවෙනි උපකල්පනය. අපි ලියමු එහෙනම් මෙහෙම අංක 1 ලියන්න. චාලක වාදයේ අංක 1 දාන්න නැතුව ලියන්න මෙහෙම ඉස්සෙල්ලා. චාලක වාදයේ උපකල්පන කියලා ලියලා චාලක වාදයේ පහත උපකල්පන පවතී කියලා ලියලා චාලක වාදයේ පහත උපකල්පන පවතී කියලා ලියලා අංක 1 ලියන්න. ඕනෑම වායු මිශ්‍රණයක ඕනෑම වායු මිශ්‍රණයක අණු අණු ඉතා විශාල සංඛ්‍යාවක් පවතින අතර ඒවා ඉතා විශාල වේගයෙන් අහඹු චලිත ඒවා ඉතා විශාල අහඹු චලිතයේදී ඉතා විශාල වේගයෙන් අහඹු චලිතයේදී දැන් මේවා කිසිම අරමුණක් නැතුව චලිත වෙනවා. හරි නේද? පළවෙනි කරුණ ලියාගත්තානේ. අණු ඉතා විශාල සංඛ්‍යාවක් ඇති අතර ඒවා ඉතා විශාල වේගෙන් අහඹු චලිතයේ දෙමින් පවතී. කිසිම අරමුණක් නැහැ. එහෙම චලිත වෙවි තියෙනකොට අනිත් එකක් දැන් එකක් මෙහෙම චලිත වෙනකොට අනිත් එකත් මෙහෙම චලිත වෙනවා. මේවා එකිනෙක ගැටෙනවා. හරි? එකිනෙක ගැටෙනවා. මෙන්න මේ ගැටුම් සියල්ලම පූර්ණ ප්‍රත්‍යස්තයි. ශක්ති හානියක් නැහැ. චාලක ශක්ති හානියක් නැහැ. ගැටුම් සියල්ලම පූර්ණ ප්‍රත්‍යස්ත වෙනවා. හරි? ලියන්න එහෙනම් මෙහෙම අංක 2 හරි බලන්නකෝ. එතකොට දෙවෙනි එකේදී මම කිව්වේ වායු අණු අතර සිදුවන ගැටුම් පූර්ණ ප්‍රත්‍යස්තයි. ඊළඟට මේ වායු අණු බිත්ති එක්කත් ගැටෙනවා බඳුනේ. බිත්ති එක්කත් ගැටෙනවා. මොකද අහඹු ජලයේ විශාල වේගයකින් අධික වේගයකින් ඔහේ එහෙම චලනය වෙමින් තියෙනකොට බිත්තියත් ගැටෙනවා. ඒ ගැටුමුත් පූර්ණ ප්‍රත්‍යස්තයි. වායු අණු අතර සිදුවන ගැටුමුත් පූර්ණ ප්‍රත්‍යස්තයි. වායු අණු සහ බඳුනේ බිත්තිය අතර සිදුවන ගැටුමුත් පූර්ණ ප්‍රත්‍යස්තයි. ලියන්න මෙහෙම ලියන්න අංක 2 වායු අණු අතර සහ බඳුනේ බිත්ති අතර සිදුවන ගැටුම් වායු අණු අතර හා බඳුනේ බිත්ති කියන්නේ මේ වායු අණු සහ බඳුනේ බිත්ති අතර. ඒක එහෙම ලියා ගන්නකො. වායු අණු සහ බඳුනේ බිත්ති අතර සිදුවන ගැටුම් වායු අණු අතර හා වායු අණු හා බඳුනේ බිත්ති අතර සිදුවන ගැටුම් පූර්ණ ප්‍රත්‍යස්ත වේ.
හරි. අනිත් එක තමයි මෙන්න මේ වායු අණු අතර ඇති වෙනවනේ ආකර්ෂණ බල. මෙන්න මේ ආකර්ෂණ බල නොගිනිය හැකි තරම් කුඩායි කියලා කියනවා. ඊළඟ උපකල්පනය තමයි මේ වායු අණු අතර ඇතිවන ආකර්ෂණ බල නොගිනිය හැකි තරම් කුඩායි. ඉතා කුඩා ආකර්ෂණ බල. හරි එහෙනම් ලියන්න මෙහෙම. ලියන්න. ඊළඟ කරුණ. වායු අණු අතර පවතින අන්තරණුක ආකර්ෂණ බල වායු අණු අතර පවතින අන්තරණුක ආකර්ෂණ බල නොගිනිය හැකි තරම් කුඩාය. නොගිනිය හැකි තරම් කුඩාය. නොගිනිය හැකි තරම් කුඩාය. නොගිනිය හැකි තරම් කුඩාය. එතකොට මේ වගේ විකර්ෂණ බල නැහැ. විකර්ෂණ බල ගැටුම් පවතින අතරතුර විතරයි. විකර්ෂණ බල ක්‍රියාත්මක වෙන්නේ ගැටුම් පවතින අතරතුර විතරයි. ලියන්න ඊළඟ කරුණ. වායු අණු අතර විකර්ෂණ බල ක්‍රියාත්මක වන්නේ විකර්ෂණ බල ක්‍රියාත්මක වන්නේ ගැටුම් අතරතුර පමණි. වායු අණු අතර විකර්ෂණ බල ක්‍රියාත්මක වන්නේ ගැටුම් පවතින අතරතුර පමණි. වායු අණු අතර විකර්ෂණ බල ක්‍රියාත්මක වන්නේ ගැටුම් පවතින අතරතුර පමණි. හරි. ඊළඟට අපි අර කලින් කතා කරපු ආංශික පීඩන නියමයට කලින් ආංශික පීඩනය ගැන කතා කරනවම කිව්වා අඩංගු බඳුනේ පරිමාවත් එක්ක සංසන්දනය කරනකොට වායු අණුවක පරිමාව නොගිනිය හැකි තරමයි කියලා. හරි. අවසාන උපකල්ප චාලකවාදයේ ලියන්න මෙහෙම. ලියන්නකො මෙහෙම. අඩංගු බඳුනේ පරිමාව සමග සසන කල නැත්නම් සලකා බලන කල අඩංගු බඳුනේ පරිමාව හා සසඳන කල වායු අණුවක පරිමාව නොගිනිය හැකි තරම් කුඩාය. නොගිනිය හැකි තරම් කුඩාය. වායු අණුවක පරිමාව නොගිනිය හැකි තරම් කුඩාය. ඔන්න ඔය උපකල්පන වලට අනුව හැසිරෙනවා නම් පුතේ අපි කියනවා ඒකට පරිපූර්ණ වායුවක් කියලා. නේ මෙහෙම පහලින් ඉහත උපකල්පන වලට අනුව හැසිරේ නම්
ඒවා ඉහත උපකල්පන වලට අනුව හැසිරේ නම් මේවා පරිපූර්ණ වායු ලෙස හැඳින්වේ. පරිපූර්ණ වායු ලෙස හැඳින්වේ. ඉහත උපකල්පන වලට අනුව හැසිරේ නම් ඒවා පරිපූර්ණ වායු ලෙස හැඳින්වේ. හරි. වායු සාම්පලයක් ගත්තම දරුවෝ වායුවක් අඩංගු බඳුනක් සලකන්න මෙන්න මේ වගේ. මේ වායු අණු චාලක කල්පනවලදී අපි කිව්වා අහඹු චලිතයේ යෙදෙමින් තියෙනවා කියලා කිසිම අරමුණක් නැතුව එහෙට මෙහෙට චලිත වෙමින් තියෙනවා. මේ විදිහට. මේ විදිහට. ওই විදිහට චලිත වෙමින් තියෙනවා. හරි. විවිධ ප්‍රවේගයන් වලින් එක එක දිශාවන් වලට චලිත වෙවි. හරි. අති විශාල සංඛ්‍යාවක් විවිධ ප්‍රවේගයන් වලින් එක් දිශාවට චලිත වෙමින් තියෙනවා. මේ අතර ගැටුම් ඇති වෙනවා. ගැටුම් පූර්ණ ප්‍රත්‍යස්තයි. ඔය විදිහ. එතකොට මෙන්න මේ විදිහට එක් අණු විවිධ ප්‍රවේග වලින් චලිත වෙමින් තියෙනවා. මම මෙයාලගේ සාමාන්‍ය ප්‍රවේගය එහෙම නැත්නම් මධ්‍යන්න ප්‍රවේගය ගත්තොත් වායු අණු වල ප්‍රවේග සියල්ලම එකතු කරනවා. අපි හිතමු වායු අණු ගණන n කියලා. n දක්වා එකතු කරලා වායු අණු ගණනින් බෙදෙනවා. මෙන්න මේක තමයි වායු අණුවක මධ්‍යන්න ප්‍රවේගය කියලා කියන්නේ. හරි? මේක තමයි අපි කියන්නේ මධ්‍යන්න ප්‍රවේගය කියලා. හරි? ප්‍රවේග සියල්ලම එකතු කරලා අණු ගානින් බෙදනවා. හරි ලියන්නකෝ මාතෘකාවක් මේ විදිහට වායු අණුවල ප්‍රවේගය වායු අණුවල ප්‍රවේගය යන්න වායු අණුවල ප්‍රවේගය හරි ලියන්න යටතේ වායු අණු වල ප්‍රවේගය කියලා මාතෘකාවක් ලියලා අපි ඉස්සෙල්ලා මේක ඇඳගෙන ඉමු. ඇඳ ගන්නකො මේක ඇඳ ගන්න. හරි ලියන්න මෙහෙම වායු අණු ඉතා විශාල වේග වලින් අහඹු චලිතයේ යෙදෙමින් පවතී. අහඹු චලිතයේ යෙදෙමින් පවතී. අහඹු චලිතයේ යෙදෙමින් පවතී. වායු අණු ඉතා විශාල වේගයෙන් අහඹු චලිතයේ යෙදෙමින් පවතී. යන්න. සලකන ලද වායු සාම්පලයක වායු අණු සිම්පල් n ගණනක් සහ ඒවායේ වේග පිළිවෙලින් වායු අණු සිම්පල් n ගණනක් සහ ඒවායේ ප්‍රවේග පිළිවෙලින් v1 v2 v3 vn ඒවායේ ප්‍රවේග පිළිවෙලින් v1 v2 v3 vn නම් vn ලෙස පවතී නම් එහෙම ලියන්නකෝ. එතකොට තමයි ගැලපෙන්නේ නේද? vn ලෙස පවතී නම්
ලෙස පවතිනම් ලියන්න වායු අණුවල කියලා කමාවක් දාලා මෙතන ලියන්න මෙහෙම මධ්‍යන්න ප්‍රවේගය සමානයි කියලා මේක ලියන්න. ලෙස පවතින වායු අණුවල කමාවක් දාලා පහලින් ලියන්න මධ්‍යන්න ප්‍රවේගය සමානයි කියලා මෙන්න මේ සමීකරණය. මධ්‍යන්න ප්‍රවේගය සමානයි කියලා ලියන්න. හරි? මධ්‍යන්න ප්‍රවේගය සමානයි කියලා ලියන්න පුතේ මේක. v1 v2 v3 ඩොට් 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 vn බෙදීමෙන් මුළු ප්‍රවේගයන් වල එකතුව වායු අණු ගණනින් බෙදෙනවා. ප්‍රවේගයන් වල එකතුව වායු අණු ගණනින් බෙදෙනවා. හරි? හරිද? මධ්‍යන්න ප්‍රවේගය මේ විදිහට එනවා. හැබැයි මේක ලියාගත්ත නේද ඔයාලා? මෙන්න මෙහෙම ගණනය කරපු මධ්‍යන්න ප්‍රවේගයේ අගය ශූන්‍යයි කියලා එනවා. මොකද දැන් ප්‍රවේගය සලකනකොට එක දිශාවකට ධන නම් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට යන ඒවා ඍණනේ. අන්න ඒ විදිහට සංරචක ගන්න ඕන සමහර ඒ වගේ සයින් ඒ කියන්නේ සයින් අගයන් කොස් අගයන් අරන් සංරචක අරන් ධන ඍණ ලකුණු දාලා ගන්නකොට ප්‍රවේගය කියන්නේ දෛශිකයක් නිසා හරි ධන ඍණ ලකුණු දාලා ගන්නකොට මධ්‍යන්න ප්‍රවේගය ශූන්‍ය වෙනවා. හරි මධ්‍යන්න ප්‍රවේගය ශූන්‍ය වෙනවා. පැහැදිලිද කියන එක? ධන ඍණ ලකුණු දාලා ගන්නකොට මධ්‍යන්න ප්‍රවේගය ශූන්‍ය වෙනවා. ඒක වෙන්න බෑනේ. දැන් මුන් අනිවාර්යයෙන්ම චලනය වෙනවනේ. ඒතකොට ප්‍රවේගයක් තියෙන්න බෑයි. හැබැයි මධ්‍යන්න ප්‍රවේගය ශූන්‍යත් වෙනවා නම් ඒක වෙන්නත් බැරි නම් මධ්‍යන්න ප්‍රවේගයක් අර්ථ දක්වන්නේ නැහැ. දැන් මෙතන ප්‍රවේගය කියන දෛශිකය ගත්ත හින්දානේ ප්‍රශ්නේ. දෛශිකය ගන්නෙ නැතුව අපි වේගය කියන එක ගන්නවා. වේගයේදී ධන ඍණ ලකුණු මුකුත් එන්නේ විශාලත්වයන් ටික එකතු වෙනවා. ඔක්කොම ධන. එහෙනම් මධ්‍යන්න ප්‍රවේගය ගනිද්දී මොකද වෙන්නේ? ශූන්‍යයක් එනවා. අපි ඉස්සෙල්ලා ඒක ලියාගෙන ඉමු. ලියන්න මෙහෙම. ලියන්න. විශාලත්වය හා දිශාව සලකා විශාලත්වය හා දිශාව සලකා එකතුව ගත් විට එකතුව ගත් විට එකතුව ගත් විට වායු අණුවල මධ්‍යන්න ප්‍රවේගය ශූන්‍ය වේ. වායු අණුවල මධ්‍යන්න ප්‍රවේගය ශූන්‍ය වේ. වායු අණුවල මධ්‍යන්න ප්‍රවේගය ශූන්‍ය වේ. මෙය විය නොහැකි බැවින් විශාලත්වය හා දිශාව සලකා එකතුව ගත් විට වායු අණුවල මධ්‍යන්න ප්‍රවේගය ශූන්‍ය වේ. හරිද? මෙය විය නොහැකි බැවින් මෙය විය නොහැකි බැවින් මෙය විය නොහැකි බැවින් වායු අණු සඳහා මධ්‍යන්න ප්‍රවේගයක් අර්ථ නොදැක්වේ. යන ප්‍රවේගයක් අර්ථ නොදැක්වේ. මධ්‍යන්න ප්‍රවේගයක් අර්ථ නොදැක්වේ. මොකද අගේ ඍණාගයක් එන නිසා. හරි. එහෙනම් මේ ප්‍රවේගය අයින් කරා නම් ඉවරනේ පුතේ. ධන ඍණ ලකුණු එන්නේ දිශාව සලකපුවමනේ. දිශාව සලකන්නේ නැතුව සංඛ්‍යාත්මක අගය විතරක් එකතු කරනවා. එතකොට එන්නේ මධ්‍යන්න වේගය. මධ්‍යන්න වේගය කොහොමද වෙන්නේ? ඔක්කොම ධනාගයන්. ලියන්නේ එම ඊළඟට මාතෘකාව වායු අණුවල මධ්‍යන්න වේගය. හරි.
වායු අණුවල මධ්‍යන්න වේගය. ලියන්න මෙහෙම. ඉහත ගණනය කළ පරිදි වේගයක් ගැනීමේදී දිශාව නොසලකන බැවින් මධ්‍යන්න වේගය සඳහා ශූන්‍ය නොවන අගයක් ලැබේ. මධ්‍යන්න වේගය සඳහා ශූන්‍ය නොවන අගයක් ලැබේ. මධ්‍යන්න වේගය සඳහා ශූන්‍ය නොවන අගයක් ලැබේ. එහෙනම් ලියන්න මධ්‍යන්න වේගය සමානයි කියලා අර විදිහටම ලියන්න. මධ්‍යන්න වේගය සමානයි කියලා ලියන්න. v1 ධන v2 ධන v3 ධන ඩොට් 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 vn බෙදීමෙන් කියලා සමීකරණය ලියන්න මධ්‍යන්න වේගයට. හරි. දැන් වායු අණු වල ඒ තියරි ඉගෙන ගනිද්දී සමහර දේවල් අපිට කියන්නේ සමහර රාශීන් අපිට ව්‍යුත්පන්න කරලා ගන්න වෙන සමහර අර්ථ දැක්වීම් තියෙනවා. වර්ග මධ්‍යන්න මූල ප්‍රවේගය කියලා එකක් තියෙනවා මෙහෙම. වර්ග මධ්‍යන්න ප්‍රවේගය. නැත්නම් වර්ග මධ්‍යන්න වේගය කියලා ගන්නත් පුළුවන්. ප්‍රවේගය කියලා ගත්තත් ප්‍රශ්නයක් නැහැ. වර්ග මධ්‍යන්න වේගය එහෙම නැත්නම් වර්ග මධ්‍යන්න ප්‍රවේගය. root mean velocity. හරි? root mean ස්ක්වයර් නෙවෙයි root mean velocity. වර්ග මධ්‍යන්න ප්‍රවේගය. වර්ග මධ්‍යන්න ප්‍රවේගය කියලා කියන්නේ අපි ඔක ගන්න c බා කියලා. c වර්ග බා කියලා. හරි? c වර්ග බා කියලා. ඒ වර්ගය අරන් මධ්‍යන්නේ ගන්නවා මේ. වර්ගය ගන්නවා. v1 වර්ගය, v2 වර්ගය, v3 වර්ගය ධන ඩොට් 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 vn වල වර්ගය බෙදනවා වායු අණු ගණනේ. ඔය විදිහට. වර්ග මධ්‍යන්න ප්‍රවේගය. v1 වර්ගය, v2 වර්ගය, v3 වර්ගය ඩොට් 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 vn වල වර්ගය බෙදනවා n වලින්. හරි? වර්ග මධ්‍යන්න ප්‍රවේගය. හරි ලියන්න මාතෘකාව වර්ග මධ්‍යන්න ප්‍රවේගය. වර්ග මධ්‍යන්න ප්‍රවේගය. කියලා වරහන් ඇතුලේ ලියන්න c වර්ග බා c වර්ග බා වර්ග මධ්‍යන්න ප්‍රවේගය. ලියන්න අණුවල ප්‍රවේගයන් එහෙම නැත්නම් වේගයන් කොහොම ලිව්වත් එකයි මෙතන ධනාගයක් එන්නේ. ප්‍රවේගය ගත්තත් එකයි වේගය ගත්තත් එකයි ධනාගයන් එන්නේ. වායු අණුවල ප්‍රවේගයන් වර්ග කර නැත්නම් වේගයන් වර්ග කර ප්‍රවේගයන් වර්ග කර වායු අණුවල ප්‍රවේගයන් වර්ග කර ඒවායේ මධ්‍යන්නය ගනු ලැබේ. නැත්නම් ඒවායේ මධ්‍යන්නය ගැනීමෙන් වායු අණුවල ප්‍රවේගයන් වර්ග කර
ඒවායේ මධ්‍යයන්ය ගැනීමෙන් වර්ග මධ්‍යයන්න ප්‍රවේගය ලැබේ. නැවතත් මම කියන්නම් වායු අණුවල ප්‍රවේගයන් වර්ග කර ඒවායේ මධ්‍යයන්ය ගැනීමෙන් වර්ග මධ්‍යයන්න ප්‍රවේගය ලැබේ. වර්ග මධ්‍යයන්න ප්‍රවේගය ලැබේ. ලියා ගන්න ඔය සමීකරණය. හරි ඔය සමීකරණය ලියා ගන්න. ලියාගෙන කොටු කරගන්න එක. හරි ඊළඟට මේකෙම අනිත් එක තමා මේකේ වර්ගමූලය ගත්තම එනවා වර්ග මධ්‍යයන්න මූල ප්‍රවේගය කියලා. c වර්ග බාවල වර්ගමූලය c වර්ග බාවල වර්ගමූලය. ඒ කියන්නේ මේකේ වර්ගමූලය. වර්ගයන් අරන් මධ්‍යයන්ය අරන් වර්ගයන් වල මධ්‍යයන්ය අරන් වර්ගමූලය ගන්න. ඒක අපි හඳුන්වනවා වර්ග මධ්‍යයන්න මූල ප්‍රවේගය කියලා. CRMS root mean square RMS. හරි ලියන්න ඊළඟට ඊළඟ අනුමාත්‍රකාව වර්ග මධ්‍යයන්න මූල ප්‍රවේගය. වර්ග මධ්‍යයන්න මූල ප්‍රවේගය අරකෙම වර්ගමූලය ගන්නවා. වර්ග මධ්‍යයන්න මූල ප්‍රවේගය ලියන්න යටතේ මෙහෙම වර්ග මධ්‍යයන්න ප්‍රවේගයේහි වර්ග මධ්‍යයන්න ප්‍රවේගයේහි වර්ග මධ්‍යයන්න ප්‍රවේගයේහි වර්ගමූලය වර්ග මධ්‍යයන්න ප්‍රවේගයේහි වර්ගමූලය වර්ග මධ්‍යයන්න මූල ප්‍රවේගය ලෙස හැඳින්වේ. වර්ග මධ්‍යයන්න මූල ප්‍රවේගයේහි වර්ගමූලය වර්ග මධ්‍යයන්න ප්‍රවේගයේහි වර්ගමූලය වර්ග මධ්‍යයන්න ප්‍රවේගයේහි වර්ගමූලය වර්ග මධ්‍යයන්න මූල ප්‍රවේගය ලෙස හැඳින්වේ. වර්ග මධ්‍යයන්න ප්‍රවේගයේහි වර්ගමූලය වර්ග මධ්‍යයන්න මූල ප්‍රවේගය ලෙස හැඳින්වේ. හරි ඒක අපි හඳුනනවා CRMS කියලත් එහෙම නැත්නම් C වර්ග බාවල වර්ගමූලය CRMS කියලත් ලියන්න. CRMS root mean square කියන එක හරි root mean square කියන එක ලියා ගන්න පුතේ මේ සමීකරණය ලියලා මේකත් කොටු ගන්න. හරි හරි දැන් වායු අණුවල වේගය අනුභාගයත් එක්ක අනුභාගය කියලා කියන්නේ භාග සංඛ්‍යාවක් විදිහට අපිට ගන්න පුළුවන්. හරි භාග සංඛ්‍යාවක් විදිහට අනුපාතයක් විදිහට ගන්න පුළුවන් මුළු අණු ගාණෙන් අදාළ අණු ගණන. හරි මෙන්න මේ විදිහට වේගය විචලනය වෙනවා. වේගය ওই විදිහට විචලනය වෙනවා. හරි
මේ විදිහට මධ්‍යන්න වේගය මේ හරිය තියෙන්නේ. මධ්‍යන්න වේගය v බා. ඊට පස්සේ වර්ග මධ්‍යන්න වේගය මෙන්න මේ වගේ තැනක තියෙනවා. හරි මෙතන මේ උපරිම ඔය විදිහට. හරි මේක අපි හඳුන්වනවා වායු අණුවල වේගය කියලා. වායු අණුවල වේග ව්‍යාප්තිය කියලා. අනුභාගයකුත් නැහැ. අනුභාගයේ ශූන්‍ය වෙනකොට වේගය ශූන්‍ය වෙනවා. අනුභාගයේ වැඩි වෙන්න වේගය වැඩි වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ හරියේ වැඩිම වේගයක් තියෙන අනුභාගයේ මේ තියෙන්නේ. ඊට පස්සේ ටික ටික වේගය මේ අඩු වේගෙන යනවා. ඒතකොට අනුභාගයත් අඩු වෙනවා. ඔන්න ඔය විදිහට අපිට අනුභාගයේ ඉදිරියේ වේගය ප්‍රස්ථාරගත කරන්න පුළුවන්. මේ තියෙන්නේ භාග සංඛ්‍යාවක විදිහට අනුපාතයක් විදිහට අණු ප්‍රමාණය අදාළ වේගයේ තියෙන. හරි එහෙනම් ලියන්න මෙහෙම. හරි. මේක මෙහෙම එන්න ඕන පුතේ. අනුභාගය මෙහෙම ඈ. අනුභාගය මෙහෙම. මේ පැත්තේ වේගය. මේ පැත්තේ වේගය. හරි. මේ බලන්න වේගය වැඩි වෙන්න උපරිම වේගයේ තියෙන අනුභාගය අඩුයි. ඊට පස්සේ මධ්‍යන්න මැද වේගයක තියෙන අනුභාගය වැඩි අණු ප්‍රමාණයක්. හිතන්නකො මෙහෙම අණු 100ක් තිබ්බොත් එහෙම උදාහරණයක් මම කියන්නේ ඊට වඩා තියෙනවා. අණු 100ක් තිබ්බොත් එහෙම 70ක් විතර මේ හරිය. හරි. 10ක් විතර මේ හරිය. 5ක් විතර මේ හරිය. එකක් මේ හරිය. උපරිම වේගය තියෙන්නේ අඩු අණු ප්‍රමාණයක. හරි. හරි එහෙනම් අපි මේ විදිහට අනුභාගය වේගය අනුභාගය සමග ප්‍රස්ථාරගත කරන්න පුළුවන්. හඳුන්වනවා වායු අණු වේග ව්‍යාප්තිය කියලා. ලියන්න මෙහෙම වායු අණුවල වේග ව්‍යාප්තිය කියලා මාතෘකාවක් ලියන්න. වායු අණුවල වේග ව්‍යාප්තිය කියලා මාතෘකාවක් ලියන්න. වායු අණුවල වේග ව්‍යාප්තිය. හරි. ලියන්න මෙහෙම තිරස් අක්ෂයෙන් අණුවල වේගයද තිරස් අක්ෂයෙන් අණුවල වේගයද තිරස් අක්ෂයෙන් අණුවල වේගයද සිරස් අක්ෂයෙන් අනුභාගයද සිරස් අක්ෂයෙන් අනුභාගයද නිරූපණය වන පරිදි අණුවල වේග ව්‍යාප්තිය ප්‍රස්ථාරගත කළ විට අණුවල වේග ව්‍යාප්තිය ප්‍රස්ථාරගත කළ විට පහත ආකාර වේ. හරි. මෙතන C බා මෙතන C R M S ඔය විදිහට. මේ උපරිම වේගය. හරි මම නැවත වතාවක් කියන්නම්. තිරස් අක්ෂයෙන් අණුවල වේගයද සිරස් අක්ෂයෙන් අනුභාගයද නිරූපණය වන පරිදි ප්‍රස්ථාරගත කළ විට නැත්නම් අණුවල වේග ව්‍යාප්තිය ප්‍රස්ථාරගත කළ විට පහත පරිදි වේ. සිරස් අක්ෂයෙන් අනුභාගයේදී නිරූපණය වන පරිදි අණුවල වේග ව්‍යාප්තිය ප්‍රස්ථාරගත කළ විට පහත ආකාර වේ. හරි ඇඳ ගන්නකෝ ඕක.
හරි නේද? CRMS මධ්‍යන ප්‍රවේගය වර්ග මධ්‍යන මූල ප්‍රවේගය. දැන් මෙහෙම තියෙන වායු සාම්පලයක මම උෂ්ණත්වය වැඩි කරනවා. මෙහෙම තියෙන වායු සාම්පලයක මම උෂ්ණත්වය වැඩි කරනවා. හරි? උෂ්ණත්වය වැඩි කරාම සියලුම අණු වල වේගය වැඩි වෙනවා. ප්‍රස්ථාරේ මේ පැත්තට තල්ලු වෙනවා මේ. සියලුම අණු වල වේගය වැඩි වෙනවා. හරි? ප්‍රස්ථාරය මෙහෙට තල්ලු වෙනවා. උෂ්ණත්වය වැඩි කරාම අණු වල වේගය කොහොමත් වැඩි වෙනවා. මොකද චාලක ශක්තිය වැඩි වෙනවා. මේ ප්‍රස්ථාරය පැතලි ස්වභාවයක් ගන්නවා. කලින් තරම් මෙහෙම උසට ගිහිල්ලා නැහැ. වේගය වැඩි පැත්තට නැඹුරු වෙනවා. මේ බලන්නකො මේ වැඩිම අණු ප්‍රමාණයක් තියෙන්නේ මේ හරියනේ. වැඩිම අණු භාගයක් තියෙන්නේ මේ හරියනේ. ඒ අණුභාගයේ වේගය වැඩි වෙනවා. කොහොමත් උෂ්ණත්වය වැඩි කරද්දී පුතේ වායුව කම්පන ශක්තිය චාලක ශක්තිය වැඩි වීම නිසා හැම අණුවකම වේගය වැඩි වෙනවා. හරිද? එහෙනම් ලියන්න මෙහෙම. ලියන්න පහලින්. උෂ්ණත්වය වැඩි කළ විට පහලින් ලියන්න. උෂ්ණත්වය වැඩි කළ විට සියලුම අණුවල චාලක ශක්තිය වැඩි වන අතර සියලුම අණුවල චාලක ශක්තිය වැඩි වන අතර මෙවිට චාලක ශක්තිය වැඩි වන අතර එනම් ඒවායේ වේගය වැඩි වේ. ඒවායේ වේගය වැඩි වේ. එනම් ඒවායේ වේගය වැඩි වේ. හරි? එනම් ඒවායේ වේගය වැඩි වේ. දැන් බලන්න මේ. හරි නේද? එනම් චාලක ශක්තිය වැඩි වන අතර එනම් ඒවායේ වේගය වැඩි වේ. හරි? මේ බලන්න. යම් වේගයක් ගත්තම දැන් මේ වේගයට අනුරූපව කලින් අනුභාගය මෙතන දැන් අනුභාගය මෙතන. මේ වේගයට අනුරූපව මේ වේගයට අනුරූපව කලින් තිබ්බේ දැන් අනුභාගය මෙතන තියෙනවා. යන්ට අනුරූප අනුභාගය අඩු වෙනවා. හරි? ලියන්න මෙහෙම. සියලුම වේගයන්ට අනුරූප අනුභාගය අඩු. සියලුම වේගයන්ට අනුරූප අනුභාගය අඩු වේ. සියලුම වේගයන්ට අනුරූප අනුභාගය අඩු වේ. එනම් උෂ්ණත්වය වැඩි කරන විට උෂ්ණත්වය වැඩි කරන විට ප්‍රස්ථාරය පැතලි ස්වභාවයක් ගනී. ප්‍රස්ථාරය පැතලි ස්වභාවයක් ගනී. උෂ්ණත්වය වැඩි කරන විට ප්‍රස්ථාරය පැතලි ස්වභාවයක් ගනී. හරි මේක ඇඳලා කලින් එක ලියාගත්තා නේද? උෂ්ණත්වය වැඩි කර ප්‍රස්ථාරය පැතලි ස්වභාවයක් ගනී. මම මේක T1ට අනුරූප ප්‍රස්ථාරය කියලා ගන්නවා. මේක T2ට අනුරූප ප්‍රස්ථාරය කියලා ගන්නවා. මේක T1ට අනුරූප ප්‍රස්ථාරය. පැතලි ස්වභාවයක් ගන්න T2ට අනුරූප ප්‍රස්ථාරය. ඒ කියන්නේ T2 T1ට වඩා වැඩි. ප්‍රස්ථාර දෙක අඳින්න මේක ලකුණු කරගන්න. 1993 ගාන ටියුට් එකේ 42 වෙනි ගැටලුව. 1993 ගාන ටියුට් එකේ 42 ගැටලුව. ජේ නලයක් තුල රසදිය කඳකින් වියලි වාතය ඝන සෙන්ටිමීටර් 3ක් සිර වී ඇත. රූපයේ පෙනෙන අයුරු මේ අවස්ථාවේදී බාහු දෙකේ රසදිය මට්ටම් සමාන වෙනවා. මට්ටම් දෙක අතර වෙනස 76ක් වන තෙක් දැන් විවෘත බාහුවට රසදිය පුරවනවලු. වායුගෝලීය පීඩනය රසදිය සෙන්ටිමීටර් 76ක් නම් සිර වී ඇති වාතයේ නව පරිමාව අහනවා. එතකොට පළවෙනි අවස්ථාව
මෙන්න මේ විදිහට තියෙන්නේ. මෙන්න මේ විදිහට. රසදිය මට්ටම් වල උස සමානයි එකම මට්ටමක තියෙන්නේ. ඔය විදිහට. රසදිය ඔය විදිහට. එතකොට මේකේ තියෙන පරිමාව 3 ඝන සෙන්ටිමීටර්. ඊළඟ අවස්ථාව මෙතන රසදිය මට්ටම් අතර වෙනස සෙන්ටිමීටර් 76ක් වෙනකන් රසදිය පුරවනවා. මේ බාහුවට රසදිය පුරවනවා. හරි. එතකොට මෙහෙට රසදිය පුරවනකොට මෙහි මේ පැත්තෙන් ඇති කරන පීඩනය වැඩි වෙනවා පුතේ. මේ ද්‍රවස්ථිතික පීඩනය මේකට ඕන වෙනවා. හරි? ද්‍රවස්ථිතික පීඩනය ඕන වෙනවා. මෙහෙට රසදිය පුරවනකොට මෙහෙන් ඇති කරන පීඩනය වැඩි, මෙහෙ රසදිය කඳ ඉහළ නගිනවා. පීඩනය වැඩි වෙනකොට වායු පරිමාව අඩු වෙනවා. ඔය විදිහට. දැන් රසදිය මට්ටම් අතර වෙනස 76යි. මෙන්න මේ උස සෙන්ටිමීටර් 76ක් කියලා කියනවා. හරි? මෙන්න මේ පරිමාව තමයි අපෙන් අහන්නේ. අවස්ථා දෙකේම උෂ්ණත්වය නියතයි. වායු ස්කන්ධය නියතයි. මොකද වායුවට කාන්දු වෙන්න විදියක් නැහැ. රසදිය වලින් මෙහෙන් ආවරණය වෙලා, මෙහෙන් වීදුරු වලින් ආවරණය වෙලා. එහෙනම් M නියතයි, T නියතයි. අචල වායු ස්කන්ධයක උෂ්ණත්වය නියතයි. එහෙනම් අපිට බොයිල් නියමය යොදන්න පුළුවන්. අචල වායු ස්කන්ධයක උෂ්ණත්වය නියතයි. අපිට බොයිල් නියමය යොදන්න පුළුවන්. හරි? අඳ ගන්නකො රූප සටහන. මේ උස 76ක් වෙනවා. මේ උස 76යි. සෙන්ටිමීටර් 76යි. අඳ ගන්න. මෙතන මේ මට්ටම් දෙක සමානයි. වායුගෝලීය පීඩනය. මෙතන වායුගෝලීය පීඩනය. මොකද වාතයට නිරාවරණය වෙලා තියෙන ඕනෑම පෘෂ්ඨයක පීඩනය වායුගෝලීය පීඩනයට අපි ද්‍රවයේදීත් ඒක වැඩි දුර කතා කරනවා. හරි? මෙතන P නෝට් නම් මෙතන පීඩනය P නෝට් නම් මෙතන පීඩනයත් ඒකමයි. මොකද එකම ද්‍රවයේ එකම මට්ටමේ පීඩන සමාන වෙනවා. මෙතන P නෝට්. හරි? මෙතන පීඩනය P නෝට් නම් පුතේ මෙතන පීඩනයත් P නෝට්. හරි? දැන් මෙන්න මෙතෙන්ට එන්න. මෙන්න මෙතන තමයි දැන් වායුගෝලයට නිරාවරණය වෙලා තියෙන්නේ. එහෙනම් මෙතන පීඩනය P නෝට්. හරි? මෙතන පීඩනය ද්‍රව කඳක් දිගේ පහළට එනකොට පීඩනය ක්‍රමයෙන් වැඩි වෙනවා. P නෝට් ධන H කියලා මම ගන්නවා. මොකද රෝජී කියන එක මම දාන්නේ නැහැ. ඔතන වායුගෝලීය පීඩනය දීලා තියෙන්නේ රසදිය කඳක උස මගින්. පැස්කල් නෙවෙයි. ඒ හින්දා රෝජී දාන්න ඕනේ නැහැ. පැස්කල් වලින් දීලා තියෙනවනම් H රෝජී දාපු ගමන් මෙන්න මේ රසදිය කඳෙන් ඇති කරන මේ රසදිය කඳෙන් ඇති කරන පීඩනය එනවා. නමුත් මෙතන වායුගෝලීය පීඩනය දීලා තියෙන්නේ රසදිය සෙන්ටිමීටර 76යි කියලා. අර බැරෝමීටරෙන් අපි ගන්න අර මීටරයක් දිග නලයකට රසදිය පුරවලා රසදිය අඩලංගු බඳුනක මුණින් අතර හිටවුවම රසදිය කඳ සෙන්ටිමීටර 76ක් උසට නංගිනවා. ඒක තමයි රසදිය බැරෝමීටර. සාමාන්‍ය වායුගෝලීය පීඩනය මුහුදු මට්ටමේදී රසදිය සෙන්ටිමීටර 76යි. එහෙනම් මෙතන වායුගෝලීය පීඩනය මෙතන පීඩනය රසදිය කඳේ උසෙන්ම ගන්නවා H වලින්. එකම මට්ටමේ එකම ද්‍රවයේ එකම මට්ටමේ පීඩන සමානයි. එකම ද්‍රවයේ එකම මට්ටමේ පීඩන සමානයි. එහෙනම් මෙතනත් P නෝට් ධන H. එකම ද්‍රවයේ එකම මට්ටමේ පීඩන සමානයි. මෙතනත් P නෝට් ධන H. හරි? දැන් මෙතන පීඩනය දන්නවා, පරිමාව දන්නේ නැහැ. මෙතන පීඩනය දන්නවා, පරිමාවක් දන්නවා. අචල වායු ස්කන්ධයක උෂ්ණත්වය නියත නම් දාන්න බොයිල් නියමය. අචල වායු ස්කන්ධයක උෂ්ණත්වය නියත නම් පුතේ බොයිල් නියමය දාන්න. හරි මේවා ලකුණු කරගන්න. ලකුණු කරගන්න.
වායුගෝලීය පීඩනය මෙතන P නෝට් නම් මෙතන P නෝට් ධන H. හරි ලකුණු කරගන්න පුතේ ඔය විදිහට. හරි එහෙනම් පුතේ MT නියතයි අපිට දාන්න පුළුවන් P1 V1 සමානයි P2 V2 කියලා. P1 V1 සමානයි P2 V2. P1 කියන්නේ මෙතන පීඩනය P නෝට් වායුගෝලීය පීඩනය වතාවක් 3යි මෙතන P නෝට් ධන H වතාවක් පරිමාව V වායුගෝලීය පීඩනය 76 වැඩි කිරීම 3යි මෙතන වායුගෝලීය පීඩනය 76යි රසදිය කඳේ උසත් 76යි වතාවක් V ඕක සුළු කරපුවම 1.5 ඝන සෙන්ටිමීටර් කියලා එනවා. හරි උත්තරේ 1.5 ඝන සෙන්ටිමීටර්. ලියාගන්න එක. බලන්න 54 වෙනි ගැටලුව 2002 විභාග ගාන 54 2002 A level එක් කෙළවරක් සීල් කරන ලද දිග 2 මීටර වූ ඒකාකාර වීදුරු නලයක් තුල වායුගෝලීය පීඩනයේ වාතය තියෙනවලු. වීදුරු නලයක් තුල වායුගෝලීය පීඩනයේ වාතය තියෙනවලු. හරි? නලය තුල රසදිය කඳ හරි අඩක් ඉහළ නගින තෙක් එම නලය රසදිය භාජනයක් තුල රූපයේ පරිදි පෙන්න ගිල්ලලා තියෙනවලු මේ. නලයෙන් හරි අඩක් රසදිය. එතකොට මේක ගිල්ලලා තියෙන්නේ රසදිය අඩංගු බඳුනක. ඔන්න ඔය විදිහට. ඔය විදිහට ගිල්ලලා තියෙනවා. හරිද? දැන් මේ කොටස දිග 1 මීටර් මේ කොටස දිග 1 මීටර් ඊට පස්සේ මේ කොටස දිගත් 1 මීටර්. ඔය විදිහට තියෙනවා. හරි? මේ මුළු උස h කියලා යාලා දීලා තියෙනවා. මෙන්න මේ මුළු උස h මුළු උස h කියලා දීලා තියෙනවා. ඔන්න ඔය විදිහට. හරි? අපි ඕක ඇඳගමු. ඊට පස්සේ පීඩනය ලකුණු කරගෙන යන් හිමීට. ඇඳ ගන්නකෝ ඕක. මෙතනදී අපිට මෙන්න මෙතන පීඩනය අවශ්‍ය වෙනවා. මොකද මේ පීඩනය කියන්නේ මේ අභ්‍යන්තර පීඩනය. ඒතකොට මෙන්න මේ උස අපිට අවශ්‍ය වෙනවා පුතේ. මේ උස දැන් මෙතන නම් වායුගෝලීය පීඩනය. අපි ඒක P නෝට් කියලා ගමු. මේක වායුගෝලීය පීඩනය. මේ උස කොහොමද හොයන්නේ? මුළු උස h. h කින් එකක් අඩු වෙනවා. එතකොට මේ උස එනවා. එහෙනම් මේ උස එනවා h ඍණ 1 කියලා. h ඍණ 1 කියලා. මේ උස එනවා h ඍණ 1 කියලා. හරි. ඒක අපි ලකුණු කරගන්න. දැන් එහෙනම් අපිට මෙතන පීඩනය හොයාගන්න පුළුවන්. මේ ලක්ෂයේ පීඩනය එකම ද්‍රවයේ හින්දා රසදියේ හින්දා මේ ලක්ෂයේ පීඩනය මේ ලක්ෂයේ පීඩනයට සමානයි. ඒතර මෙතන පීඩනය මෙතන පීඩනයට සමානයි. හරි? ඒ කියන්නේ මම මෙතන පීඩනය ගන්නම් P1 කියලා. එතකොට පුතේ මෙතන පීඩනයත් එකම ද්‍රවයේ එකම මට්ටමේ පීඩන සමානයි. මේක ඇතුලේ තියෙන්න පුළුවන් නලේ. නමුත් එකම ද්‍රවය මෙයත් රසදිය එකම ද්‍රවයේ එකම මට්ටමේ පීඩන සමානයි. මම මෙතන පීඩනය P1 කියලා ගන්නවා. හරි? ඔය විදිහට. හරි නේද? හරි. ලකුණු කරගන්නකෝ ඒක. ලකුණු කරගන්න.
හරි. දැන් මෙතන පීඩන පිළිබඳ මොකක් හරි දෙයක් අපිට ගන්න පුළුවන් මේ පීඩනය වායුගෝලීය පීඩනය උතන සමහර විට දීලා ඇති ප්‍රසිද්ධ සෙන්ටිමීටර් 76 කියලා කියලා තියෙන. එහෙනම් උසින් අපිට ගන්න පුළුවන් මෙතන 76ක් නම් මෙතන H ඍණ එක දාලා මොකක් හරි දෙයක් කරගන්න පුළුවන්. පරිමාවත් හරියක් නෑ. පරිමාවත් දන්නව නෙමෙයි. දිග වතාවක් හරස්කඩ. දැන් තවක් ගන්න එපේ. දැන් මෙතන අචල වායු ස්කන්ධයක් තියෙන්නේ. හරි? උෂ්ණත්වය වෙනස් වෙනවා කියලා දීලා නෑ. එන උෂ්ණත්වය නියතයි. අචල වායු ස්කන්ධයක උෂ්ණත්වය නියත නම් අපිට බොයිලර් මේ දාන්න පුළුවන්. දැන් මේක ගන්න අනිත් කොටස මොකක්ද? අනිත් කොටස කියන්නේ දැන් මෙතන එක අවස්ථාවක්. මොකක්ද අනිත් අවස්ථාව? අනිත් අවස්ථාව තමයි මේක සාමාන්‍ය වායුගෝලයේ තියෙනකොට. සාමාන්‍ය වායුගෝලයේ තියෙනවා. මීටර 2ක් දිගයි. නලය සම්පූර්ණයෙන්ම අදාළ වායුවෙන් පිරීලා. ඒ කියන්නේ වායුගෝලීය වාතයෙන් පිරීලා තියෙන්නේ. හරි ඒක කියනවනේ යාළුවා මේ වීදුරු නලයක් තුළ වායුගෝලීය පීඩනයේ වාතය ඇත. මෙතන පීඩනය වායුගෝලීය පීඩනය මේක මම P2 කියලා ගන්නවා. P2 P0ට සමානයි. සම්පූර්ණ නලයම රසදිය නෙවෙයි වාතයෙන් පිරීලා තියෙන්නේ. ඔන්න දෙවෙනි අවස්ථාව. මේ පළවෙනි අවස්ථාව මේක දෙවෙනි අවස්ථාව. නැත්නම් ඔයාලට මේක පළවෙනි අවස්ථාව කියලා මේක දෙවෙනි අවස්ථාව කියලා ගන්නත් පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නෑ. කොහොම ගත්තත් අවස්ථා දෙකක් දැන් එනවා. එහෙනම් අචල පරිපූර්ණ වායු ස්කන්ධයක උෂ්ණත්වය නියතයි බොයිල් නියමය යොදන්න පුළුවන්. හරි? එහෙනම් මම ලියනවා M හා වායු ස්කන්ධය හා T නියත විට. ඇයි M නියතයි කියන්නේ මම? ඇයි පුතේ මෙතන තියෙන මේ වායු ප්‍රමාණයමනේ මෙතෙන් අරන් යන්නේ. එතකොට ස්කන්ධය නියතයි. වායු ප්‍රමාණය නියතයි. M හා T නියත විට බොයිල් නියමය අපිට දාන්න පුළුවන් P1 V1 සමානයි P2 V2. ওই විදිහට ලියන්න පුළුවන්. හරි. එහෙනම් මේකත් ඇඳ ගන්න. පීඩනය දා ගන්න. පරිමාව අපි මේකේ V2 කියලා ගමු. මේකේ පරිමාව V1 කියලා ගමු. ආදේශ කරමු අගයන්. ඉස්සර ලියා ගන්නකෝ. මේක ඇඳගෙන මේ ටික ලියා දැන් බලන්න පුතේ පළවෙනි අවස්ථාව P1 කියලා කියන්නේ වායුගෝලීය පීඩනයට මෙතන එකතු කරන්න ඕන H ඍණ එක. වායුගෝලීය පීඩනය දීලා තියෙන රසදිය කඳක උසින්නේ. රසදිය කඳක උසින් දීලා තියෙන හින්දා උසින්ම අපි ගන්නවා රෝජී දාන්නේ නැතුව. H රෝජී දාන්න නැතුව උසින්ම ගන්නවා. මෙතන P1 කියන්නේ P0 ධන H ඍණ එක. හරි? උසින්ම ගන්නවා. මොකද රෝජී දාන්න එපා. මෙතන වායුගෝලීය පීඩනයත් රසදිය සෙන්ටිමීටර 76 කියලා දීලා P0 කියන්නේ 76 කියලා ගන්න. මෙතනත් රසදිය තමයි අපි ගන්නෙ. මෙතනත් තියෙන රසදිය ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. එහෙනම් P0 ධන H ඍණ 1 හරි. ඊට පස්සේ පරිමාව හරස්කඩ වර්ගඵලය වතාවක් දිග. හරස්කඩ වර්ගඵලය A කියලා ගමු. දිග 1යි. ඊළඟට මෙතන P2 කියන්නේ වායුගෝලීය පීඩනය දිග හරස්කඩ වතාවක් දිග වර්ගඵලය නෙවෙයි පරිමාව විදියට එනවා. පරිමාව කියලා කියන්නේ හරස්කඩ වතාවක් දිග A වතාවක් 2යි. දැන් ආදේශ කරන්න මෙතෙන්ද 76 මේක සෙන්ටිමීටර් මේක සෙන්ටිමීටර් අන්න ප්‍රශ්නයක් එනවා. දැන් මේක සෙන්ටිමීටර් මේක මීටර්. හරිද? එතකොට ඔක්කොම එක්ක සෙන්ටිමීටර් නැත්නම් මීටර් කරන්න ඕන. අපි ඔක්කොම සෙන්ටිමීටර් කරමු. හරි? ඔක්කොම සෙන්ටිමීටර් කරමු. එතකොට මේක 76 ධන h ඍණ 100. ඔය විදිහට. හරි? h ඍණ 100 ඒට ඒ කැපෙනවා. p නෝට් කියන්නේ ආය 76යි. 76 වැඩි කිරීම 2. ඔන්න ඔය විදිහට එනවා. හරි එතකොට මෙතන 100යි 76ට 76 කැපෙනවා h කියන්නේ 176යි. මෙතන පොඩි වෙනසක් අපි කරගමු. මෙන්න මෙතන 1 කියලා දාගන්න නැතුව පුතේ දැන් මේක සෙන්ටිමීටර වලින් තියෙන හින්දා මේක 100යි කියලාම දාගමු නේද? 100යි හරි නැත්නම් මෙතනින් හදාගත්තත් කමක් නැහැ. මෙහෙම ප්‍රශ්නයක් වෙන්න ඒක තේරුම් ගන්න පුළුවන් නේ ඔයාලට නේද? මම මෙතන මේ h කියන එක සෙන්ටිමීටර වලින් අපි දාගමු. 1 කියන එකත් අනිවාර්යයෙන්ම මේ සෙන්ටිමීටර කරගන්න. මොකද දැන් p නෝට් වලට අපි දාන්නේ පුතේ 76 කියලානේ.
P නෝට් වලට දාන්නේ 76 සෙන්ටිමීටර වලින් එහෙනම් මේකත් 76ක් වෙන්න ඕන. 76ක් නෙමෙයි මේකත් සෙන්ටිමීටර වෙන්න ඕන. හරි? 176ක් යනවා උත්තරේ. ඔක්කොම සෙන්ටිමීටර වලට හරවන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. 43 වෙනි ගැටලුව බලන්න 1994 විභාග ගාන. කැපිටල් A නම් වූ සිලින්ඩරයක කිලෝපැස්කල් 600ක පීඩනයක පවතින වායුවක් අන්තර්ගතව ඇත. වායුව 2 කිලෝපැස්කල් පීඩනයක තිබෙන අතර සිලින්ඩර දෙකම එකම උෂ්ණත්වයක පවතී. A තුල පවතින වායුවේ ඝනත්වය බෙදනවලු B තුල පවතින වායුවේ ඝනත්වය අනුපාතය මොකක්ද කියලා අහනවා. හරි? සිලින්ඩරයක් තියනවලු. ඒකේ පීඩනය කිලෝපැස්කල් 600යි. කිලෝපැස්කල් 600ක පීඩනයක් යටතේ හරි තියනවලු A නම් වූ වායුවක්. සෑම අපින්ම සමාන ඒ වගේම තවත් සිලින්ඩරයක සර්ව සම සිලින්ඩරයක B නම් වූ වායුවක් තියනවලු කිලෝපැස්කල් 200ක පීඩනයක් යටතේ. හරි? ඒ දෙන්නම එකම උෂ්ණත්වයේ තියනවලු. එම වායුවම තියෙන්නේ එහෙනම් මෞලික ස්කන්ධයත් එකමයි. A තුල පවතින වායුවේ ඝනත්වය B තුල පවතින වායුවේ ඝනත්වය යන අනුපාතය සමාන වනුයේ. අපි දන්නවා PV සමාන nRT වලින් අපි සමීකරණයක් ව්‍යුත්පන්න කරලා ගත්තා. PM බෙදීම RT කියලා. හරි? පීඩන වෙනස් වෙනවා R නියතයි. එකම උෂ්ණත්වය එකම වායුව. හරි? ඒ සියල්ලම නියතයි. එහෙනම් ඝනත්වය රෝ පටල ගන්න එපා. රෝ මේක P රෝ සමානුපාතික වෙනවා Pට. එහෙනම් අපි ලියනවා හරි මේක සමානුපාතිකයි. M හා T නියත විට R කොහොමත් නියතයි. M හා T නියත විට රෝ සමානුපාතිකයි P. රෝ සමානුපාතිකයි P කියන්නේ පුතේ රෝ A බෙදීම රෝ B සමාන වෙනවා PA බෙදීම PBට. PA 600යි. එතන 200යි. උත්තරේ 3යි. විභාගෙදි මෙච්චර දුරට හිතන්න එපා. මේක දැක්ක ගමන් තේරෙන්න ඕන පීඩන අතර අනුපාතය 3ට 1යි. ඒකට උත්තරේ 3යි කියලා තේරෙන්න ඕන. ඒ කියන්නේ පස්වෙනි උත්තරේ ඉලක්කම ලැබෙන්නේ 3 කියලා. හරි? පස්වෙනි උත්තරේ එන්නේ. ලියා ගන්න එක.